සමහර අයට වසන්තේ පහු වෙලා එන්නේ. වසන්තේ නිමා වෙලා පස්සේ ගිම්හාන සමය එනකොට ඒ වසන්තේ බලාපොරොත්තු වෙච්ච දේ එනවා. ඒ වුණාට තමයි වසන්ත සමයේ තිබිච්ච ප්‍රබෝධය නැති වෙන පුළුවන්. නමුත් පහු වෙලා හම් වෙන අවස්ථා තියෙන්න පුළුවන්. විවාහ ජීවිතයේදී එක්වන දෙන්නේ කවදාකවත් හිතන්න හොඳ නැහැ අපි දෙන්න එක්කෙනෙක් කියලා. මම කියන එක මම කියන හැඟීමම ගත්තොත් එහෙම මම තමයි පොර. මම තමයි කවියා. මම තමයි මාධ්‍යවේදියා. අනික් අය එහෙම නැහැ. ඒක යටිහිතේ තියන හැසිරෙන්න පුළුවන්. ඕනෑම ක්ෂේත්‍රයක මම තමයි ගෝවියා. අයි මාත් එක්ක හැරෙන්න බෑ කාටවත්. මම තමයි හාමුදුරුවෝ. මම තමයි බණ දහම් දන්නේ. අනික් අය දන්නේ නැහැ. එතන මෙන්න මේක අපි අතහරින්න ඕන දෙයක්. ඉතින් ඉන්පසු වසන්ත කිහිපයක් පසු කළෙමි. නලල් තලයට රැලි නැගුණි. රට්ටු හිනස්සන ගස් මත වසරකට එක්වරක් පමණක් පිපෙන කුස්තුර මකා නැගුණු මල්වැහි පසුදින උදෑසන කිසිත් තුරු හිසක මත නොතිබිනි. බතික් සරමක් ඇඳගෙන ලෝකයේ මහා මැවුම්කරු හිරු පවා අවරගිර ළඟ ගරා වැටුණි. ඉතින් ඊටත් පසු වසන්ත කීපයක්ම පසු කළෙමි. වසන්තයේ මල් පොකුරු නිලා අයිබෝන් අවකාශයේ හිඳමින් නොනවත්වාම සිතමින් ඉදිරිපත් වෙමින් පළවලට හේතු හොයමින් සැරිසරන්නා කවියෙක්. මකුළුවෙක් දැලක් වියනකොට දෙපා අග දැවටුණු තුනී කෙන්දකට අවසානයක් නැවතුමක් හොයනවා වගේ කවියෙක් හොයන්නේම හිතේ දැවටුණු හේතුවකට නැවතුමක්. කවිය එක්කම උපන් කවිය එක්කම ජීවත් වෙන පුවත්පත් කලාවේදියෙක්, සාහිත්‍යවේදියෙක්, මාධ්‍ය ජීවිතයේ අපට නිතර හමු වුණු නාමයක්, තීරු පිටු අතර නිතර කියවුණු ප්‍රමුඛ නාමයක් තිඹිරියාගම බණ්ඩාර ප්‍රවීණයාට ආයුබෝවන්. ඔබේ සාහිත්‍ය ජීවිතයේ පොත් 43ක් විතර ලියලා අහවර කරපු දැවැන්ත එකක් වුණාට කවි පොත් තියෙන්නේ මං හිතන්නේ ඒ අතරින් 4න් එකක් විතර වගේ. 5. ඔව්. ඉතින් 4න් එකටත් වැඩි අඩුවෙන්. එතකොට ඒ කියන්නේ මේ ඒ සාහිත්‍ය ජීවිතය තුල මේ කවි පොත් ගණනෙන් අඩු වුණාට ඔබේ සාහිත්‍ය ජීවිතයම කවියක්. එහෙම මට හිතෙනවා පටන් ගන්න. මම ඒ කියපු කතාව ඔබෙන්ම අහගෙනම ආරම්භයක් ගන්නට කැමතියි. ඒ හැම තැනම තිබුණේ කවි සුවඳ නේද? ඔව් දැන් මේ මම කියන මනුස්සයා අනෙක් අය හඳුනගන්නේ කවිය හින්දා. ඒ කියන්නේ පටන් ගන්නෙම කවියෙන්. කියන්නේ මිහිර පත්තරේ. පුංචි කවියකින් 69 වගේ. එතකොට මේ කවිය නිසාම තමයි පුවත්පත් කලාවට මේ එන්නේ. මොකද කවි ලියාගෙන පොඩි පුංචි නමක් හැදීගෙන එහෙම එනකොට ඊට පස්සේ තමයි ගද්‍ය ලියවෙන්නේ. ඒ විදිහට දැන් කාල පරාසය ඇතුලේ අත වශයෙන්ම ඔබ කිව්ව හරි කවියම තමයි දිගටම ඇවිල්ලා තියෙන්නේ.
කවියත් එක්ක ආපු ගමනේ මේ මකරන්ද කවිපිටුව සංස්කරණය කළේ බොහොම කැමැත්තෙන් කියලා මම දැක්ක ඔබ තැනක කියලා තියෙනවා. ඒ කවිපිටු සංස්කරණය සහ කවිය එක්ක ජීවත් වුණු වටපිටාව පිළිබඳවත් මතකයක් අලුත් කරමු. ඔව් දැන් මේ කවි ලියනකොට මේ යෞවන වයසේදී යෞවන අවධියේදී සාමාන්‍ය උසස් පෙළ වගේ පන්තිවල ඉන්න කාලේ පුවත්පත්වල කවි පළ වෙනකොට යොවුන් ජනතා පත්තරය ධර්මසිරි ගමගේ මහත්තයා සංස්කරණය කරේ 78 පළ වුණේ. ඒකේ මගේ කවි පළ වුණා. එතුමා ඒ දවස්වල කරපු දෙයක් තමයි අපි වගේ අලුතෙන් ලියන අයගේ කවි නිතර පළ වෙනකොට ඔහුට සංස්කරණය කරන්න දෙනවා පිටුව එක වරක්. ඒ කියන්නේ සතිය ලැබෙන කවි ටික ඔක්කොම ඒ තරුණයෙක් අතර දෙනවා. ඔයා මේ විතරේ සංස්කරණය කරන්න කියලා. මම හිතන්නේ සංස්කරණේ කවි පිටුවක් සංස්කරණේ මූලික අත්දැකීම මුලින්ම ලැබුණේ මට 82 දී ධර්මසිරි ගමගේ මහත්තයා මං ඉන්න ඈත ගමක මං හිටියේ ලේක් හවුස් එකේ ඉඳලා තැපැලෙන් කවි මල්ලක් කිව්වා. මේකෙන් කවි තෝරලා මේ පිටුව ඔබ සංස්කරණය කරන්න කියලා. ඉතින් ඒ අවස්ථාව ලැබිච්ච සෑහෙන පිරිසක් හිටියා. ඒයින් මමත් එක්කනේ. ඒක තමයි පළවෙනි අත්දැකීම. ඊට පස්සේ ওই මැද පෙරදිග පුවත්පත 87 සංස්කරණය කරන කාලෙත් මම ඒක කවි පිටුවක් සංස්කරණය කරා. ඊට පස්සේ අවදීක රාවී පත්තරේ මකරන්ද කවි පිටුව කරේ. ඉතින් ඒ විතර මේ කවි පිටුවක් සංස්කරණය කරන කියන එක හරිම රසවර අත්දැකීමක්. මොකද අලුත්ම කවියන්ගේ නෑඹුල් කවියන්ගේ කවි ප්‍රවීණයන්ගේ කවි සමකාලීන අයගේ කවි ඒ කවි ගොඩාක් කියවලා බලලා කවි 7-8ක් පළ කරනකොට එයින් බැහැරින් තියෙන කවි තමයි 400ක් වෙන්න පුළුවන්. ඒ කවි ෆයිල් පිටින් මම ළඟ තියාගෙන ඉඳලා තියෙනවා. මොකද මේක කවිය ඒ කවිය ලියන මිනිස්සයාගේ හදගස්මේ කවිය තියෙන්නේ. තමයි සති ගානකට පස්සේ ඒක කවියක් පළ වෙන්නේ. ඒ වුණාට ඒගොල්ලෝ කවි ලිවීම නවත්තන්නේ නැහැ. ඉතින් අත වශයෙන් කවිය හරහා අපිට මනුෂ්‍ය ජීවිතේම තමයි හම්බෙන්නේ. දැනුත් එහෙම. හොඳයි. අපි අතහරින තැන කවිය තියෙන බව විශ්වාස කරන ඒ වගේම Tamanගේ අතහැරීම පිළිබඳව කවියෙන් තරම් අවබෝධයක් දෙන අන් කවර මාධ්‍යයක්වත් නැති බව කියන ඔබ එක්ක ආසයි, ඔබ කැමති, ඔබ තෝරන කවි එක්ක ඉස්සරහට යන්න. අපි යමු අද කවි 10 මකරන්ද හොයාගෙන. පළවෙනි කවියෙන් පටන් ගමු. පළවෙනි කවිය මම තෝරාගත්තේ අම්මේ පෙම්බරා. අම්මේ පෙම්බරා කවිය ඇතුළත් වෙන්නේ රත්නශ්‍රී විජේසිංහ කවියාගේ වස්සානේ කවි පොතට. සිංහල කවියේ වස්සානේ රත්නශ්‍රී. ඒ කවි පොතේ කවි අදටත් අපි වගේම අලුත් අයට බොහොම ආසාවෙන් කියවනවා. හොඳයි අපි කවිය කියවලා කවිය තෝරලා කවියත් එක්ක කතා කරලා අම්මේ පෙම්බරා මැනලා වී දෙකක් නොලැබී මල්ලකට දරුවොත් එක්ක මම වැටිලා ඉන්නකොට අම්මා ඇවිල්ලා හීනෙන් දොර කඩට ඇහුවා මගේ පුතේ කිරිවෝ නැද උඹට නිවා තාරකා පියවාගෙන දැස නිදා ඉන්න නගරේ කළුවර රැක පිපි මලක් වී ගේ ළඟ සුදු රෝස මෙසේ ඇයි නගනු අම්මේ මදහාස කටපුරා පුතේ කියන හඬ අන්න දරුවනේ උදේ වෙනකල් නාඩන්න මට මගේ කඳුළු සීතල විඳ ගන්න ඔබ එපා මවුනි ඇහැ පිස දාලන්න නන්නා දුනන මෙනුවර තනි වුණු අපට ඉන්නේ කවුද රැකවරණයට බැල්මකට චන්දෝ බිලින්දේ නාඩා නැලවෙන්ට යම්දෝ හෙට උදේ අපි ආපහු ගමට. ඒ තමයි කවිය. හොඳයි. කවියත් එක්ක බැඳිච්ච මේ පෙම්බර කතාව ඇත්තටම මේ අම්මලා දරුවෝ ඇහැ අග තියෙන කඳුළු මේ කවිය ජීවත් කරන අයුරු චුට්ටක් කතා කරලා අපි ගීතයට යමු. දැන් මේ ගමක උපන්න කෙනෙක් වුණත් සමහරට අධ්‍යාපනය නිසා රැකියාව නිසා නගරයට සංක්‍රමණය වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ නගරයේ ජීවිතේ. එතකොට සමහරට දැන් ඒ තමන්ගේ කුටුම්බය සංරක්ෂණය කරන්න හාල් ටිකක් වෙලා බත් ටිකක් කාලා ඉන්න ජීවිතෙන් එහාට සමහරට යුතුයකම් ඉටු කරන්න අම්මලා තාත්තලාට ගිහි යුතුයකම් ඉටු කරන්න කැම දෙන්න එහෙම අවස්ථා ඇහිරෙන්න පුළුවන්. එහෙම ඒ වර්තමාන ජීවිතය ඇතුලේ මධ්‍යම පාන්තිකයාගේ ජීවිතේ එහෙම ලොකු විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. එතකොට ඒ වුණාට මේ අම්මාට යුතුයකම් කරන්න ඕනේ අම්මට සලකන්න ඕනේ දෙමාපියන් සලකන්න ඕනේ හැංගීම තියෙනවා. හීනෙන් පව ඇහෙන්න පුළුවන් අම්මා බලා ඉන්නවා හීනෙන් පව. සමහරට දැන් පුතා අසමත් අම්මට සලක ගන්න. පුතා තමන්ගේ දරුවෝ ජීවත් කරන්නේ හරි අමාරුයි. එතකොට අපර පැරණි ජන කවියක දේත් මතක් වෙනවා දැන් මැනලා වී ටිකක් පුතා දෙනකොට ගන්දෝ නොගන්දෝ කියලා හිතුනි මට. මැනලාද පුතේ කිරි දුන්නේ මා උඹට.
ඒ ජන කවිය එන ඒකේ තියෙන්නේ අත වශයෙන්ම දැන් ඒකේ ඛේදවාචක දෙකක් තියෙනවා. එක පැත්තකින් දැන් අම්මා මැනලා නෙමෙයි කිරි දෙන්නේ දරුවන්ට. කිරි තියෙනවනම් දෙනව නැත්නම් සමහරට ඒත් නිකන් හරි තනිය උරනවනේ. දැන් කිරි උරන්න තරම් පෝෂණයක් මවගේ ශරීරයට නැත්නම් ඒ දරුවා උරනව තනිය රිදෙන්න උරනව. ඒතර මවගේ පෝෂණයක. අනිත් පැත්තෙන් ඒක මැනලා දෙන එක නෙමෙයිනේ. තිබුණොත් දුන්නා. ඒතර දරුවෙකුට සමහර වෙලාවට දරුවෙක් මේ වැඩමුහල්ලෙක් වෙලා තමනුත් දරුවා හදාගෙන ඉනකොට සමහරට හාල් ටිකක් තියෙනවා නම් සමහරට දැන් දරුවන්ට ඉස්සෙල්ලා පෝෂණය දෙලා සමහරට අම්මට හාල් ටිකක් දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රස්තුතේ. ඒතර මේක දැන් මේ රත්නශ්‍රීගේ කවියේදී වර්තමාන නාගරිකයාගේ ජීවිතය ඇතුලේ මව දැන් පුතා ඉන්නේ ලොකු පශ්චාත්තාපයක. තමන්ට තමන්ගේ කුටුම්බේ නඩත්තු කරගන්නත් බෑ. අනික අරග ගන්නත් බෑ. ඒක විශාල වේදනාවක් කියන. ඒතර අම්මා හීනෙන් පේනවා. සුදු රෝස වගේ රැට රෝස මලක් වගේ හීනෙන් පේනවා. ඉතින් මෙන්න මේ හැඟීම තමයි මේ රත්නශ්‍රී කවිය මේ අම්මේ පෙම්බර කවියට ප්‍රස්තුත කරගෙන ඉන්නේ. හොඳයි. ජීවිතය කියවීම උදෙසා ජීවිතය දැන හඳුනා ගැනීම උදෙසා ජීවිතයට පෙරවදන් ලියා තැබීම උදෙසා අපමණ අකුරු වලින් අසමාන මෙහෙවර කරපු කවියෙක්ගෙන්ම අපට පටන් ගන්නට ලැබීම අද කවි 10 සතුටක් වාසනාවක්. රත්නශ්‍රී විජේසිංහ කවියාගේ කවියෙන් අපි ආරම්භමු අද කවි 10. අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ සංගීතයේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවී සංගීත කණ්ඩායමින් ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය විශාරද රුවින්ද සත්සර සමග විශාරද සුදිනි සින්දවි වික්‍රමාරච්චි අද ගී ගයන්නට එකතු වෙනවා. අපි යමු පළවෙනි කවියේ පළවෙනි ගීය. වන පෙතේ ගම්දනව් පුරා නිවහන වංක ගිරිවනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්. වන්නි වන පෙතේ ගම්දනව් පුරා නිවහන වංක ගිරිවනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්. කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින් ජාත වී ඇතත් පූරුවේ කරන ලද පවක් පළදී බින්න බැස හිඳී නගරය අසල දූපුතුන් වන්නි වන පෙතේ ගම්දනව් පුරා නිවහන වංක ගිරිවනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්. කාලයක් පරපුර දුන්නු දන් නැතත් හිත තුල මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින් කන්ටගත් ගමන් බත් පත කවුරුවත් එතැයි පියවැද දොරජනිල් වසා තනිවම බුදිති බෝදුකින් වන්නි වන පෙතේ ගම්දනව් පුරා නිවහන වංක ගිරිවනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්.
වන්නිවන පෙතේ ගම්දනව් පුරා නිවහන වංකගිරිවනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් ආදරය ප්‍රේමය මතුවන හැම තැනම එය විඳින්නට තරම් සංස්කෘතික නිදහසක් කෙනෙකුට නැතිව තියෙන්නට පුළුවන්. ඒත් සමහර මොහොතවල් තියෙනවා එයට පරිස්සමින් හේතු හදලා දෙන. ගොඩක් දෙනෙක්ට වැහි වැටෙන දවස් කියන්නේ මතකයක්. ඒත් චින්තක සමන් හේරත්ත නම් ඒ නම කියන්නේ කවි පොතක්. අපි යමු දෙවෙනි කවියට. චින්තක සමන් හේරත් මේ තරුණ පරම්පරාවේ කවියෙක්. අපිට කවි පිටෝලින් මුලින් හමු වෙන්නේ. ඔහු කවි පොත් දෙකක් මේකට පළ කරලා තියෙනවා. ඒ දෙකෙන් මම සිත් බැඳගත්ත විශේෂම කවියක් තමයි ආව ඇවිත් අහතින් පහළට බහලා කියන කවිය. මම ඒක මුලින් කියවන්න කැමතියි. මැදියම ගෙවෙද්දී පාඩම් මේසෙ ළඟ කවුළුව දිගේ ගැලුවා සඳ වතුර ගඟ. ගඟ දිග පැමිණි කවුරුන් හෝ මිදුල ළඟ දුටුවෙමි නතර වී නටමින් සිටින වග. තනියම සඳේ ඉන්නට කම්මැලි හිතිලා හාවා ඇවිත් අහසින් පහළට බැහැලා පාඩම් කරපු පොත ඩිංගිත්තක් වහලා ඇසුෙමි එහෙ විස්තර මොනවද කියලා. මුළු ආකාශෙටම මං විතරයි ඉන්නේ. තනිකම නිසයි ඉඳහට ඇවිදින් යන්නේ. සෙල්ලම් කරන්නට නෑ කිසිවෙක් එන්නේ. තනියම තමයි මම මෙහි ආවත් ඉන්නේ. පැන පැන ඇවිත් හාවා කවුළුව ළඟට ඇහුවා යන්න කැමතිද කියලා හඳට. දරුවෝ අමතකද ශිෂ්‍යත්වයෙන් ඔබට අම්මා වසා දැමුවා කවුළුව තදට. මේක මේ අපේ වර්තමාන අධ්‍යාපනයේ පැතිකඩක් සහ වර්තමානයේ දරුවන්ගේ ජීවිතයේ පැතිකඩක් වර්තමානයේ මව්වරුන්ගේ ජීවිතයේ පැතිකඩක්. පැතිකඩවල් ගණනාවක් පේනවා. පුංචි අවදී අපි හරි නිදහසේ ඉස්කෝලේ ගියේ. පයින් ඇවිදගෙන ගිහිල්ලා ඉස්කෝලේ පාඩම් ඉගෙනගෙන ගස් යට පන්ති තියලා එනකොට පළතුරු කඩාගෙන කාලා හැතැම්ම ගානක් පයින් ඇවිල්ලා පුදුම නිදහසක් අපේ අධ්‍යාපනය ඇතුලේ අපිට ලැබුණේ. හිරකාරයෝන්නේ අපේ අධ්‍යාපනය ඇතුලේ. එතකොට වර්තමානයේ අපිට පේනවා අපේ දරු පරම්පරාවට මේ නිදහස නැති වෙලා අධ්‍යාපනය කියන්නේ මල කරුමයක් වෙලා. මට මගේ දුව කියපු ලස්සන දෙයක් මතක් වෙන පුංචි දුව. මං ඇහුවා පුතේ මේ කන්නංගර මහත්තයා ගැන පුතා දන්නව නේද කියලා. කන්නංගර මහත්තයා නේද? එයා නේද මේ නිදහස් අධ්‍යාපනය පියා? මං කිව්වා ඔව් පුතේ කියලා. අම්මෝ. එයා ඒක නොකරනම් අපිට කොච්චර නිදහසේ ඉන්න තිබ්බද කියලා දුව කියනවා. හැබැයි කන්නංගර මහත්තයාට තියෙන අප්‍රසාදයක් නෙමෙයි ඒකේ උත්ප්‍රාසයක. මොකද එතුමා දියත් කරපු අධ්‍යාපනය නෙමෙයි දැන් මේ තියෙන නිදහස් අධ්‍යාපනය නෙමෙයි. මේකේ හිරකාර වෙලා ළමයි. රේස් එකට ඇදලා දාලා. ලොකු විශාල පිටේ මොල්ලක් කෙලලා මුළු දවස උදේ ඉස්කෝලේ හවස පන්ති වල ළමයින්ට කැමරට නිදාගන්න නැහැ සෙල්ලම් කරන්න නිදාගන්න හරි පීඩාවක්. උදේට පාසල් යන දරුවෙක් සතුටින් නෙමෙයි යන්නේ. ඇස්සට කළු වෙලා මේ ළමයි හරි දුකක් විඳින්නේ. ඉතින් දැන් මේ කවියෙන් පේනවා හඳේ හාව ගැන අපිට පුංචි කාලේ දෙමාපියෝ කියලා දෙනවා. පුංචි කාලේ කියලා දුන්නා හඳේ හාව කියලා සුන්දර වස්තුවක්. අපි මිදුලේ පැදුරක් කලාගෙන හඳ දිහා බලා ඉන්නවා. අද අපි දරුවෙකුට හඳ දිහා බලා ඉන්න වෙලාවක් නැහැ ටියුෂන් පන්ති. මුළු දවසම ඉගෙනීම. ඉතින් මේ දැන් මේ හඳේ හාවත් එක දරුවෙක් ජනේල ගාවට එලා කතා කරනවා. හාවා එනවා. ඉතින් හාවත් එක්ක කතා කරද්දී අම්මා ඇවිල්ලා ජනේලේ වහනවා ශිෂ්‍යත්වයේ තියෙනවා කියලා. ඉතින් එතකොට මේ ශිෂ්‍යත්වයේ කියන දැන් අතවසේම මහාචාර්ය සර්ණාද සිල්ලා එතුමිය නිර්දේශ කළා තියෙනවා මේ ශිෂ්‍යත්වයේ කියන එක අහෝසි කරන්න කියලා. මේක නිදහස් අධ්‍යාපනයේ කන්නංගර මහත්තයා අපේක්ෂා කරේ ගම්බද දුප්පත් දරුවෙකුට දක්ෂ දරුවෙකුට මධ්‍ය මහා විද්‍යාලයට ඇවිල්ලා ඉගෙන ගන්න හදපු ක්‍රමයක් ඒක. දැන් මේක වෙලා තියෙන්නේ මේක ගෝත කර්මයක් වෙලා. ළමයිට විශාල පීඩාවක්. ළමයි විශාල චිත්ත පීඩාවක් ඉගෙන ගන්න. ඒක පස්සේ හිංසනයක් දක්වා යනවා. එහෙම ඉගෙන ගන්න රේස් එකේ ආපු ළමයි විශ්වවිද්‍යාලෙදී ප්‍රචණ්ඩ ළමයි බවටපත් වෙනවා. වදකුවේ බවටපත් වෙනවා. ඉතින් මේක මේ හරි සුන්දර අත්දැකීමක් මේක මේ දැන් දරුවෙකුට ඒ මොනවා තිබ්බත් දරුවා කැමති හඳ දිහා බලන්න. හඳ යහව එක කතා කරන්න කැමති. ඉතින් එතකොට කවුළු වහන්නේ කවුද අම්මා? අම්මත් අසරණයි එතන. ඉතින් හිත මේක හරි ප්‍රබල කවියක්. හොඳයි. හඳේ හාව ඇවිත් යන්න ඇහුවාම අහස් චාරිකා යන්න අපට පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට තිමරේ මට හිතෙනවා මේ වැරදිලාවත් මෛත්‍රී බුදුහාමුදුරුවෝ වැඩලා
නිවන් දකින්න කතා කරොත් අපේ රටේ ඉන්න ගොඩාක් අයට තියෙන්නේත් ওই කතාවම තමයි. ඒ කියන්නේ දැම්ම ඉන්න බෑ කියලා කියන වගේ කතාවක් තමයි. කියන්නේ ඒ තරමට අපි විපරීත වෙච්ච අමුතු වෙච්ච සමාජයක ඉන්නේ. ඒ සමාජය මොන වගේද කියලා කියන්න හොයන්න බැරි නිසාම එයට විරාම ලකුණක් තියලා අපි යනවා දෙවෙනි කවියේ දෙවෙනි ගීතය. අපි කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරමින් ඉන්නේ. ඉතින් කවි තෝරනකොට මේ සමහර කවි එක්ක අපිට නතර වෙන්න සිද්ධ වෙනවා. ඔබ එක තැනක කියලා තිබුණා මේ මම අතහරින්න බැරි නම් කෙනෙකුට ඔහුට කවියෙක් වෙන්න බෑ කියලා. ඒ වගේම ඔහුට කවියක් ලියන්නත් හරි අමාරුයි කියලා. මම හිතනවා මේ අතහැරීම සහ මම අතහැරීම කියන ඔබේ කතාවටම ගැලපෙන කවියක් දෝ තෝරන් ඇවිල්ලා තියෙන්නේ කියලා තුන්වෙනි කවියට. ජීවිතය සුන්දරයි. මේක ප්‍රියංකාරගේ බන්දුල ජයවීර කවියා රචනා කරලා තියෙන්නේ. ඔහු කවි පොත් කීපයක්ම පළ කරලා තියෙනවා. වර්තමානයේ ලංකාවේ ඉන්න කවීන්ගෙන් ඒ කියන්නේ කවි මැෂින් කියලා දෙන්නෙක් නම් කරන්න පුළුවන්. එක්කෙනෙක් කුමාර හිටියාරච්චි, අනිත් එක්කෙනා ප්‍රියංකාරගේ බන්දුල ජයවීර.
හැබැයි ඒකේ තේරුම අර අපබාන වගේ මොන හරි ලියන එක නෙමෙයි. අඛණ්ඩව ලියනවා. ඒ ලියන හැම කවියක්ම රසවත්. කුමාර පියංකාරගේ දෙන්නම. දැන් මේ ජීවිතේ සුන්දරේ කවිය රචනා කරපු පියංකාරගේ බන්දුල ජයවීර බන්දුලනේ. බන්දුල කෙනෙක් ගායනා කරපු ලස්සන ගීතයකුත් තියෙනවා. රිදීනෙම්නේ. දැන් ජීවිතේ සුන්දර කවිය කවින්ට විතරක් නෙමෙයි බොහෝ අයට මේ අනන්‍ය වෙන අත්දැකීමක්. ඔබ වගේමයි මමත් යන්නේ බෝ බැති සිතින් ඔබ රජමහා වෙහෙරට මම සැඳ යවන් හලට දවසක් පුරා 1000න් තැවුණු ගත දවා සිහිලැල් දියෙන් සංසුන් වූ සිතින් ඔබ වගේමයි මමත් සිත පුරිනු ප්‍රීතියෙන් එවිද යන්නේ හෙමින් ඔබ රජමහා වෙහෙරට මම සැඳ යවන් හලට තබන්නේ ඔබ පුදසුනේ මල් පහන් හඳුන් කූරු සීරුවෙන් බැති සිතින් තබයි වේටර පැමිණ මදුවිත කටගැස්ම සීරු මාරුවට මගේ මේසේ මත සෑරදුන් බෝරදුන් බුදුරදුන් දෙව්රදුන් පුදන්නේ ඔබ මල් පහන් සුවඳ දුමින් සිහින් ස්වරයෙන් ගාථා මුමුණමින් සිහින් සත්සර රාව අවන්හල පුරායයි මදුවිතින් සිත මුදුව දුක ඈත පාවයයි ජීවිතේ මදුවිතකි එක හුස්මට බී අහවර නොකළ යුතු හෙටත් මෙහි ආයුතු වැඳ පුදා අවසන භාවනාවේ ගිලී ඔබ ලොව සියල් සත්වයින් නිදුක් වෙනු පතන්නේ කළ සියලු පින් මටත් අනුමෝදන් කරන්නේ රෑ බෝ වනු පෙර තබා අදට මතට තිත පියවි සිහියෙන් කෙලින් කටින් ගෙදර එමි බොහෝ පින් රැස් කර සිත නිවා සනහාන මගේ පින්බර සොඳුර මට කලින් ගෙට පැමිණ බලා සිටින්නේ මා එන පෙරමග මා සුන්දර පින්බරය ජීවිතේ සුන්දරය. දැන් මෙතන දෙන්නෙක් ඉන්නවා. දැන් ඔබ කියලාම තනේ තමන්ගේ ප්‍රියම්බිකාවනේ බිරියනේ. බිරිය හැන්දෑවේ හිමීට පන්සලට ගිහලා මල් පාන් පූජා කරලා එනවා. සැමියා හිමීන්සිරේ අවන්නාලට ගිහලා හැබැයි එන්නේ මෙහෙමයි. මදුවිත ගත්තට ඔහු එන්නේ පියවි සිහෙන් කෙලින් කටින්. ඉතින් මේ දෙදෙනාම මද පමණ දැන් ආගම භක්තිය තියෙන බිරිය හිමීට ගිහලා පන්සලේ ඒව කටයුතු කරලා ගෙදර ඇවිල්ලා සැමියානකම් බලා ඉනවා. ගෙදර කටයුතු අලු කරගෙන නැහැ. සැමියාත් තීන්දුවේ අවන්හලට ගිහිල්ලා පමණට අරගෙන තීන්දුවේ ගෙදර යනකොට ඒ දැන් ඒතර මේ දෙන්නගේ අවබෝධය දැන් අවබෝධය බලන්න දැන් සැමියා එනකම් බිරිය බලා ඉන්නවා අර සියලු කටයුතු කරලා. ඉතින් මේ දැන් මේක මේ ඉතින් මධ්‍යස්ථ තැනක මේ සංලක්ෂයක මේ දෙන්න එකතු වෙන්නේ. දැන් මේ දෙකේ අන්තිමට ගිය දේවල් ගත්තොත් එහෙම එක්ක බිරිය මුළු දවසම පන්සලේ භාවනා මධ්‍යස්ථාවල ඉන්න ගමන්වල විශාල ආරවුල් සැමියාත් එක්ක රණ්ඩු. ඒ වගේම බිරිය ගෙදර දේව බලා ගන්න ඉඳ අතර සැමියා මදුවිතේම අමනහලීම නිකල විශාල ආරවුල. දැන් මෙතන පේනවා මේක ඒකමිතියක්. මේකල අවබෝධ කර ගැනීම. මොකද දැන් බිරිය දන්නවා මෙයා ජීවිතේට පන්සල් යන්නේ නැහැ කියලා. ඒනකොට පන්සල් යනවා වගේ භක්තියෙන් තමයි අවන්හලට යන්නේ. ඒ වගේ සැමියාත් දන්නවා එතුමියගේ සතුරට ගිහිල්ලා ආවට ගෙදර ජීවිතය අලුත් කරගන්න නැහැ කියලා. දැන් මෙන්න මේක ඒක තමයි අතහැරීම කියන දේ ඇතුලේ ඔබ කිව්වා වගේ දැන් අපි හුඟ දේවල් බදා ගන්නවනේ. දැන් මේ මිනිස්සු ජීවිතයත් හුඟක් කරකට බදාගෙන ඉන්න එක. බොහෝ දේවල් බදා ගන්නවා. තමන්වත් බදා ගන්නවා. දැන් මම කියන එක මම කියන හැඟීමම ගත්තොත් එහෙම මම තමයි පොර. මම තමයි කවියා. මම තමයි මාධ්‍යවේදියා. අනික් අය එහෙම නැහැ. ඒක යටිහිතේ තියන හැසිරෙන්න පුළුවන්. ඕනෑම ක්ෂේත්‍රයක මම තමයි ගෝවියා. අයි මාත් එක්ක හැරෙන්න බෑ කාටවත්. මම තමයි හාමුදුරුවෝ. මම තමයි බණ දහම් දන්නේ. අනික් අය දන්නේ නැහැ. එතන මෙන්න මේක අපි අතහරින්න ඕන දෙයක්. තමන්ට තමන් අතහරින්න පුළුවන් නම් මෙන්න මේ වගේ ලස්සනට සොඳුරු විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙන්නගේ කතාව ඇතුලේ ඒක පේන්න තියෙනවා. හොඳයි. අපිට අපේ කොටසක් තියෙනවා. ඒ කොටස වෙන් කරගෙන පරිස්සම් සහගත ජීවිතයකට ගියයින් පස්සේ ලෝකේ කැරකෙනවා. හැබැයි ලෝකේ කැරකෙනකොට දවසක ඔය මහ ලොකු මම නැතුවම ගොඩක් අයට මම අඳුර ගන්න පුළුවන්. හැබැයි මම හරියට අඳුර ගන්න වෙලාවට සමහර අයට හිතෙනවා ඒ අඳුනා ගැනීම පමා වැඩි කියලා. ඉතින් ඒ නිසා මේ ජීවිතය සුන්දරය කියන කවියේ බන්දුල ජයවීර කවියා අපට මම කොහෙද සිටිය යුතු කියන කාරණය පැහැදිලි කර දෙන්නේ යම් ඉඟියක් පණිවිඩයක් ලබා දෙනවා. මම මැද ඉඳගෙන තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය.
නොදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ හදවත නිසාල වෙනවා නිසල සිතුවිලි විකල් වෙනවා එයින් දිවියම සසල වෙනවා රිදී නිම්නය කඳුළු නිම්නය ඔබය මගේ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ කවුරු කවදා කෙලෙස කීවද තඹුරු හිරුදුටු විගස නොපිපෙද බඹර වෙනසක් නැතිව සැරුවද අපට හිමි තැන කුමක් කොහි වෙද රිදී නිම්නය කඳුළු නිම්නය ඔබය මගේ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ රිදී නිම්නය කඳුළු නිම්නය ඔබය මගේ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ අද අපි කවිතෝරමින් ඉන්නේ තිඹිරියාගම බණ්ඩාර ප්‍රවීණයා එක්ක. අතරම ජීවිතය සහ මාලිගාව කියලා කියන අදහසම සාමාන්‍ය මිනිස්සුන්ට දුරස් බවක් හදලා දෙනවා. Taman තනිව හදාගත්ත ප්‍රේමවන්තියක් තමයි මේ අශෝකමාලා. දැන් අශෝකමාලා රාජ්‍ය මාලිගාව ප්‍රතික්ෂේප කරනවා. තනිව වාසයට ප්‍රිය කරනවා. දැන් යුවරජ සාලියට පෙම් කළ අශෝකමාලාව තනිව තමන්ගේ ප්‍රේමය ගොඩනගා ගනිමින් තනිව වාසය කළා වගේ මේ ඇයට අපිට කියන්න පුළුවන් විප්ලවීය ප්‍රේමවන්තියක් කියලා. එතකොට ප්‍රේමය තුල විප්ලවීය චරිත අපිට හමු වෙනවා. දැන් කාන්තාව කරන්නේ ගොඩාක් වෙලාවට අතිබහුතරයක් වූ කාන්තාව කරන්නේ ප්‍රේමය ඇතුලේ විප්ලවයක්. අපි යමු හතරවෙනි කවියට. හතරවෙනි කවිය යසෝදරා රචනා කළේ චිරන්ත ජයසේන. චිරන්ත ජයසේන ඉඳහිට කවි ලියන කෙනෙක්. නමුත් ඔහුගේ කෘතිය මිත්‍රවරුන් විප්ලවයේ සිදු වූයේ නැත කියන පොත පළ වෙනවා. හිත අවුරුදු 10ක් විතර වෙනවා. නමුත් ඒක විශිෂ්ට කෘතියක් හැටියට සම්භාවනාවට පාත්‍ර වුණා. ඒ පොතේ මා කැමැතිම කවියක් තමයි යසෝදරා කියන්නේ. යසෝදරා කියන්නේ ජන සමාජයේ කවුරුත් දන්න චරිතයක්. සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා යසෝදරා ගැන. ඒතර මේ කවියේ විෂය වෙන්නේ වෙනත් කාරණයක්. හඬද්දී හිස් කුසෙන් සිඟිතියක කේශිකා පැලී ලේ බිඳු ඇවිත් ක්ෂීර නොගලන දෙතන තෙමුණා. කොටු කරන් පිටුහල් ජීවිතේ අග හිඟම අවිදරා ඉද්දින් ලෙඩ රෝග සමග හාමත ඇවිත් අපි පුංචි පැටවුන්ව ඇස්පනා පිට පැහැරගත්තා. මිය දෙනා මුව පැටව් තනි අතින් වඩාගෙන අනිත් අත පුරා මිට මොලෝගත් අත් නොහල ප්‍රේමයක් තිබුණා. තැබූ නලලත සෑම හාදුවක ධෛර්යම මුහු වෙලා තිබුණා. ජෙනී
ඔබ හා සමව තබන්නට පෙරදිගින් පමණක්ම සොයාගත් සුන්දරම උපමාව ලැබුණා. සිදුහත් වුණා නම් ඉතින් මමත් තබා ඔබ රජසැපෙහි මගේ නොනිමි කල්පනා ලෝකයට අභිනික්මනේ යෙදෙනු තිබුණා. ඔබට දුක් නොදෙන්නට තිබුණා. කවියෙකුව නතර වුණි නම් මමත් විසල් වැඩබිම් තෙමා සරු කරන මිල නොවන දහදිහි අගය ගැන නොසොයාම ඉන්න මට තිබුණා. සියුම් පරිකල්පනා විහිදුම්හි ඔබේ සුවඳ පමණක්ම ගවසා පෙම් කවක් ලියන්නට තිබුණා. මේ දාස් කැපිටල් කටුක සටහන් අතර නිලීනව ගොස් තිබෙන ඔබට හිමි පෙම් කවිය ජෙනී ඔබ හඳුනා නොවුණා. මේ කවිය දාස් කැපිටල් ගැන කියවෙනවා, ජෙනී ගැන කියවෙනවා. දාස් කැපිටල් එහෙම නැත්නම් ප්‍රාග්ධනය මහා ග්‍රන්ථය රචනා කළේ කවුද කියලා ඔබ මම දන්නවා. කාල් මාක්ස්. ඔහුගේ බිරිය ජෙනී. කාල් මාක්ස් විශාල දුකක් විඳිමින් බඩගින්නේ ණයතුරුස් වෙමින් ලොකු කැපීමක් කරලා ප්‍රාග්ධනී කෘතිය සම්පාදනය කරේ. පහුගිය සියවසේ මහා ප්‍රඥා කවුද කියලා තෝරද්දී ලෝකයේ පිළිගත් විද්වතුන් ප්‍රඥා කියලා තීරුවේ කාල් මාක්ස්. මම මාක්ස්වාදියෙක් නොවුනත් කාල් මාක්ස්ට ආදරේ. ජෙනීට ආදරේ. කාල් මාක්ස් මේ මහා වෑයම කරලා ඒ විශ්ලේෂණය කරද්දී මුළු ජීවිතෙම කැප කරලා ඌගේ සමහර දරුවෝ බඩගින්නේ මැරුණා. ලෙඩ රෝග හැදිලා මැරුණා. ජෙනී කාල් මාක්ස්ගේ ළඟම මිත්‍රයා එංගල්ස්ට ජෙනී ලියන ලියුමක්. ඒ ලියුමේ තියෙනවා අද මගේ දරුවා කිරුරද්දි ලේ ආවා කියලා. ලේ ඇවිල්ලා තියෙන කිරි වෙනවල. ඒ තරම් කාර්කශ ජීවිතයක්. හැබැයි මහා කැපවීමක්. ඒ මහා පුරුෂයා කරපු උත්කෘෂ්ඨ වෑයමට සෙවණැල්ල වෙලා, මව් වෙලා, බිරිය වෙලා ඒ උපකාරය කරි ජෙනී. ඒ ලියුම කියවනකොට එංගල්ස් ජීවත් වෙන්න යමක් දෙනවා ඒගොල්ලන්ට. ඒ මහා හයිය හින්දා තමයි ඩාස් කැපිටල් ලියවෙන්නේ. ඒ ඩාස් කැපිටල් වගේ එකක් කෘතියක් අතම කෘතියක්. මේක පහු කරලා අපට යන්න බෑ. ලෝකේ මොනතරම් මේ අර්බුද ඇති වුණත් ධනේශ්වර අර්බුද විවිධාවන්. අපි එතන තමයි අපේ කතන්දරේ තියෙන්නේ අපි යන්න ඕනේ කොහටද කියලා. එතකොට මේ ජෙනීට යසෝදරා කියලා කියනවා චිරන්ත ජයසේන. පෙරදිගින් මම හොයාගත්ත ඔයාට නම යසෝදරා කියලා. චිරන්ත කවියා කියන්නේ. ඒ ජෙනීගේ ආත්මය තමයි මේ කවිය පුරා තියෙන්නේ. මේ මහා වෑයමක් පිටිපස්සේ ඉන්නේ කවුද කියලා, උදව්වට ඉන්නේ කවුද කියලා. අම්මා කෙනෙකුට කිරි දෙන්න තනිය කිරි නැතුනම දරුවා එල්ලිලා උරා බොනවා. ඒ උරා බොනකොට තමන්ට කිරි නැත්තම් ලේ එන්න පුළුවන්. ඒ ජෙනී අත්දැකීමට මුහුණ දුන්න කාන්තාවක්. ඒ මහා කෘතිය පිටිපස්සේ හිටපු කාන්තාව. එතුමියට යසෝදරා කියලා කියනවා. සිද්ධාර්ථ කුමාරගේ යාට පස්සේ යසෝදරා මොනතරම් වේදනාවක ඉඳද්ද. හැබැයි ඔබ ගියේ හොඳ වැඩකට. ඒ නිසා මම මේක දරා ගන්නවා කියන හැඟීම. ඔබ හොඳ වැඩක් කරන්න ඩාස් කැපිටල් ලියන්නේ. මම මේක දරාගෙන ඉන්නවා කියන හැඟීම ජෙනීගේ. ඉතින් මේක මට මගේ ජීවිතේ හම්බෙච්ච විශිෂ්ටම කවියක්. ඔව් ඇත්තටම මේ දැඩිතර ආදරය කියලා කියන්නෙම දරා ගැනීම. ඒ දරා ගැනීම ඇතුළේ තියෙන යහපත් අරමුණකට සේන්දු කිරීම, යහපත් අරමුණකට දිරිදීම. ඉතින් අපි මේ පිළිබඳව හිතලා බලමින්ම යමු හතරවෙනි කවියේ හතරවෙනි ගීතය.
දුක් ස්වප්න දැස රිදවා කඳුලින්ම යාවිසේදී එන රෝග ව්‍යාධි පලවා දරු රකින් ධෛර්ය පේවී වනවංක ගිරිය අරණේ මෙහෙවරට සැදී පැදී ඔබ යන්න ඉතින් නික්මී ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී බර අදින් මැයි නොකියා ණය තුරුස් අතර හිරවී රන් රිදී නොවේ ඕනේ ප්‍රීතියයි හිතේ ස්වාමී ප්‍රේමෙන් සුගන්ධ වේවා වනවාසී රුද්‍ර රාත්‍රී ඔබ යන්න ඉතින් නික්මී ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී අද කවි 10ට ගි 10ක් වැඩසටහනේ කවි තෝරන්නේ තිඹිරියාගම බණ්ඩාර ප්‍රවීණ මාධ්‍යවේදියා නිර්මාණකරුවා සාහිත්‍යවේදියා. දැන් ප්‍රේමයේ හැඟීම කියන කාරණාව සමහර තැන්වල අල්ලාගෙන ඉන්නම සිද්ධ වෙනවා. එතකොට අර අතහැරෙන්න සහ අතහැරෙන්න කියන හැඟීම දැනුණයින් පස්සෙත් අනේ යන්න එපා වගේ හැඟීමක් දැනෙනවා. සමහර වෙලාවට අපි විවිධ නිර්මාණවල යාත් වෙනවා. දැන් සිංහබාහු කතාවේ සුප්පාදේවිය දේවල් දරාගෙන හිටියේ ප්‍රේමය නිසා නෙවෙයි සමහර ලාවට දරුවෝ නිසා වෙන්නට ඇති. එතකොට මේ ධාරක සෙනෙහය තමයි ගොඩක් වෙලාවට සසරේ අපිව අලවල තියන්නේ සහ දරුවන්ටත් අර දෙමව්පියෝ කියලා කියන හැඟීම තමයි තදින්ම ආබද්ධ වෙලා තියෙන්නේ. මම හිතනවා මේ දරුවෝ සහ දෙමව්පියෝ කියවන්න පුළුවන් කවියක් ඔබ අපට තෝරලා දෙනවා කියලා. ඔව් අජිත මේ ඉම්රාන් කීර්ති අමුතු කවියෙක්. මම හිතන්නේ වර්තමාන කවියේ හැඩය වෙනස් කරපු කවියෝ දෙතුන් දෙනාගේ එකෙනෙක් ඉම්රාන්. වයසට වැඩි පැහිච්ච කවියෙක්. අපේ අම්මා හැර සේරම බුදු වේවා. මේ මම තෝරගත්ත කවිය. ඒ කවිය මෙහෙමයි. මේකේ නිමිත්ත ලියලා තියෙනවා. අම්මා වේසියක් නිසා අවුරුදු 10 ඈට වැඳීමට Tamanට නොහැකි බැව් කී නැගණියට අයියාගේ තරවටුව. අයියා නංගිට තරවටු කරන අම්මට වඳින්න බෑ කියවනේ. වැඳපිය කියලා. පොඩ්ඩියේ අම්මාමයි තාම වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොම. බක්මහේ කෝල් බිත්තර පුපුරන දාක නංගියේ අම්මගෙන් ඉල්ලනවද ගේම. තනේ කඩා විසිකර පත්තිනි වීනම් අනේ හාමතේ අපි මැරිලා එහෙනම්. වනේ පාරන්නේ වනපල විස වීනම් නගේ දැන් යමම් පටිපුර ගිනි තියපන්. තතා කියා ඉඳහෙටකදී ඇහුණාට කතා හදන උන්සේරම බෝසත්ද. යකා වැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට. දංකඳ නැතිදාට රංකඳ වී පෙනිලා හාමුදුරුවොත් අනකර බණපද එව්වා. මුචලින්දගේ ඇහේ නයි කඳුලක් නැටුවා අම්මා බණ කතාවක් බුදුගේ ලිව්වා. රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් ඇලුවා. මත්තුණු බමරු ඉටිමල් පොකුරෙන් වැහුවා. ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේද බොනවා. පත්තිනි සලුවලත් ඇත්තු තිරි තිබුණා. දැන් මේ කවිය මට කියවද්දි කෙලින්ම මතක් වෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රය.
බුදුන් වහන්සේගේ සමස්ත දේශනාවම කැටි කරලා සාරාර්ථගත කරපු සාරාංශගත කරපු අගනම සූත්‍රය මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන එක කතා පුවතක් මේ කතා පුවතත් එක්ක ගැලපෙනවා සංසන්දනය කරන්න පුළුවන්. ගෞතම බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න කිට්ටු වෙනකොට අවුරුදු 80ක් ගිහිල්ලා වයසට ගිහිල්ලා ලෙඩ රෝගෙනෝ පයින් යනවා හරි අමාරුයි යන්නේ ගස්සට ඉඳගෙන ඉන්නවා වතුර ඉල්ලගෙන බොනවා වතුර නැතුවම ආනන්ද හැමදෙරෝ මඩ වතුර ටිකක් ගෙන දෙනවා කමක් නැහැ දෙන්න කියලා. එහෙම බොහොම යනකොට අවසාන දාන දෙක බුදුන් වහන්සේ ලබාගත් අවසාන දාන දෙක සුවිශේෂ දෙන්නෙක්ගෙන් ගත්තේ. එක්කෙනේ චුන්ද කියන කම්මල් කරුවා අනිත් එකන අම්බපාලි. බුදුන් වහන්සේ අම්බපාලිට අයත් අම්බවණේක ඉන්නෝ සෙවණට වෙලා. ඉන්නකොට අම්බපාලිට ආරංචි වෙන බුදුන් වහන්සේ වැඩම කරලා ඉන්නකොට අම්බවණේ බුදුන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා යන්නේ දැන් සිටුවරියක් වගේ. දැන් ලිංගික සේවා සපයන අයගේ වෘත්තීන් ගත්තාම දැන් ඉන්දියාවේ එක සිටුවර පන්තියක් අම්බපාලි වගේ අය. ඒතකොට දැන් වර්තමානයේ ඒවා වෙන වෙන විදිහට තියෙන්න පුළුවන් අර්ථකථන තියෙන්න පුළුවන්. නමුත් අම්බපාලිය අසකරත්තෙන් යනවා ගිහිල්ලා බුදුන් වහන්සේට ආරාධනා කරන පහවදා දානට වැඩම කරන්න කියලා. බුදුන් වහන්සේ දානේ බාර ගන්නවා. ඒතර මේක ආරංචි වෙලා ඒ රටේ හිටපු සිටු කුමාරු රජවරු ඒගොල්ලොත් එනවා කරත්ත පිටින් ගාලා බුදුන් වහන්සේට කියනවා අපි දානේ දෙන්නම් වළඳන් දෙන්න කියලා. අම්බපාලිලත් ගිහිල්ලා කියනවා මේ ඔය දානේ වර්ම අපට දෙන්න. අපි ඕන තරම් මසුරන් දෙන්නම් කියලා. කහවණු දෙන්නම් කියලා. එතකොට අම්බපාලි කියන මුළු ඉන්දියාවම දුන්නත් මම මේ දානේ බුදුහාමරන් දෙන්නේ. ඔබට ඒ වර්ම දෙන්නේ නැහැ කියලා. බුදුන් වහන්සේ වැඩම කරලා ඒ දානේ වළඳලා අම්බපාලි ගිහිත සතුටු වෙන්න බණ දේශනා කරලා වඩිනවා. ඒතර දැන් බුදුන් වහන්සේට බුදුන් වහන්සේගේ ජීවිතයේ බුදුන් වහන්සේගේ දේශනාව ඇතුලේ හැම මිනිසෙක්ම මිනිසෙක්. කිසිම වෘත්තියක් අනුව උත්සාහත් වෙන්නේ නැහැ මිනිසෙක්. කුලයක් අනුව උත්සාහත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පන්ති මට්ටම සල්ලිකාරයාද නැද්ද කියන එක අදාළ නැහැ. හැම මිනිසෙක්ම මිනිසෙක් කියන චින්තනේ බුදුදහමේ තියෙනවා. ඒතර මහා පරිනිබ්බාන සූත්‍රයේ අම්බපාලිගේ සහ ඒ චුන්ද කියන කම්මකරුගේ දාන පිළිගැනීම පෙන්නේ මේ සියල්ල සමානව කියන එක. සමානව කියන එක. විශාල මර්ධනයක් තිබ්බ රටක ඉන්දියාව ඒ කාලේ රජවරු යුද්ධ කරගන්නවා. එතකොට බුදුන් වහන්සේ මේ සියලු දේවල් වලට විරුද්ධව කතා කරපු සහ පෙනී හිටපු හැම මනුෂ්‍යයකටම ආදරය කරපු. දැන් එතකොට මෙතන අපි ගත්තොත් මේ සිද්ධියේදී ලිංගික සේවා සපයන ගැහණියෙකුගේ දුවයි පුතා ඉන්නවා. ඉතින් අම්මට වඳින්න බෑ කියලා නංගි කියනවා. අයියට මල පනිනවා. අයියා තරහින් කියනවා වැඳපිය. පත්තිනියම්මලගෙනත් මතක් කරනවා. පත්තිනියම්මලගල වැඩිපුර ඇත්ත උත්තර දීලා තියෙන්නේ. පත්තිනියම්ම සංකල්පය අපි කවුරුත් දන්නවනේ. පත්තිනිය ඇදහිල්ල අපේ රටේ තියෙනවා. පත්තිනියම්ම කියපුවම මොන වගේ අපේ ජන විඥානේ තියෙනවද කියලා අපිට ඒක උත්ප්‍රාසයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට ඒ වගේ ඒ පත්තිනියම්මලගේ රේඩියෝ වල තියෙන ඇත්ත උත්තර පොඩි උත්තර නෙවෙයි ලොකු විශාල උත්තරලු තියෙන්නේ. ඒ හින්දා වැඳපිය අම්මට කියලා අයියා කියනවා. ඉතින් මේක මේ අත වශයෙන්ම අපි පැහැදිලිවම දන්නවා වර්තමාන ලංකාවේ පමණ නෙවෙයි ලෝක තැනක ලිංගික සේවා සපයන අය ඒක රැකියාවට කරන අය ඉන්නවා. ඉන්දියාවේ නම් ඔය බොම්බායේ එක රතු වීතියක් නම් කරලා තියෙනවා. ඒ යගේ සේවා ලබා ගන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිතව. එහෙම තමයි ලෝකෙ හැටි. ඒතකොට දැන් අපි මේ සදාචාරවාදී දෘෂ්ටි කෝණයෙන් හරි එහෙම නැත්නම් පන්ති දෘෂ්ටි කෝණයෙන් හරි එක වෘත්තින් වල දැන් සකිලියෝ කියලා නම් කරලා තියෙන්නේ. ඒ මිනිස්සු දැන් අපි නම්බුකාරයා කියලා මිනිස්සු නොකරන ඩියුටියක් ඒගොල්ලෝ කරන්නේ රැකියාවක් කරන්නේ. අනික අය කැමති නැහැ වට වැසිකිලි හොදන්න උස්සන්න කැමති නැහැ. ඒ විතර නෙමෙයි රජයේ පොදු වැසිකිලි ගහදපුවාම අපි මේ ගුලවත් අය ගිහිල්ලා ඒවා පාවිච්චි කරලා වතුර ගහන්න නැතුව යනවා. ඒකට වෙනම කට්ටිය ඕනේ කුලී ගවලා කරන්න. ඒතකොට টয়ලට් ට්‍රේනින් එකවත් නැහැ. ඒ පුහුණුවක් නැහැ. එතකොට මේකේ දැන් මේ ලිංගික සේවා සපයන ගැහණියට සතා කියලා මිනිස්සු කියනවා. එනකොට එයාට දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ ජීවත් කරනවා. ඒතර දැන් ඒ දරුවන් අතර මේ සංවාදය යනවා. අම්මට සතා කියවට ඒ අපේ අම්මා. ඒ අම්මා හිටියේ නැත්නම් අපි ජීවත් වෙන්නේ අපි ජීවත් කරන තාම අම්මා මේ රැකියාව වේදෙන්නේ කියන එක දරුවන්ට ඒ දරුවෝ ප්‍රශ්න කරනවා. ඒතර මේවා සමාජයේ පැතිකඩක් මොකද මේ බොහොම මේ අපි මොනවද ආර්ය සිංහල ගති. ඒතර බොහොම කුලවන්තයෝ අපි තව බෙදන්න උඩ රට මිනිස්සු අපි කොහොම විවිධට හදාගෙන ඉන්නවනේ. අපි පරම්පරාවේ මිනිස්සු. අපි බොහොම එහෙම කියනවනේ දැන් ඔය ඒ ඔළුවේ තියාගෙන ඉන්නව ඇතුලේ කුහකකමක් තියෙනවා දෙබිඩිකමක් තියෙනවා. ඇස්සරලා බලන්න ඕනේ. මේ ඇස්සරලා බලන්න තමයි මේ කවියෙන් අපිට ටිම්රාන් කවිය කියන්නේ. හොඳයි. ටිම්රාන් කීර්ති එහෙම නැත්නම් ටිමා කියලා කවි ලෝකේ ඔහුව බොහොම ආදරෙන් හඳුන්වන ඔබ කිව්වාගේ අමුතුම කවියෙක්. අමුතු කල්පනාමවන කවියෙක්. පෙම්බරියකගෙන් වෙන්නූ ලූලෙක් හැරෙයි ඇලකට යන්නම් චන්දරේ ඒ ජෙට් එකේ ගියේ සමන් සිරිමයි මේ වගේ අමුතු නම් එක්ක කවි පොත් අපිට තිල්න කරපු ටිම්රාන් කීර්තිව කියවා
අපි යනවා පස්වෙනි කවියේ පස්වෙනි ගීතය. ලඳුනේ ඔබේ දැස දැකගත්තිම් සැනෑ කලෙක ලඳුනේ දෙනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නැෙක් නෑකම නොකියන වීදි සරණ ලඳුනේ තිල්මල්ගෙන දෝත පුරා මුනි කුටියට පියමංවන ඔබේ දැස දැකගත්තිම් සැඳෑ කලෙක ලඳුනේ බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසා ගෝතමියකි පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා එළිය රවන ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුහුඹුවේකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ කලාකරුවෙක් නිර්මාණ එක්ක කතා කරන විදිය එක්ක ඔහුගේ ජීවිතයේ ඇතැම් සීමාවල කවුලු තියෙනවා. දැන් ඔහු නිර්මාණය ඇතුලේ පුංචි සිදුරු තියලා අපිට නිර්මාණය ඇතුළට පිවිසෙන්න අවශ්‍ය කරන පහසුකම පසුබිම විවර කරලා දෙනවා. අපි ඒ දෙස බොහොම පරිස්සම් සහගතව එබී බලනවා. ආදරය එක්ක හැඟීම් එක්ක ආදරේ හද කම්පන ගුණය එක්ක ගනුදෙනු කරන කවියක නතර වෙන්නට 6 වෙනි කවියේදී තිඹිරියාගම බණ්ඩාර ප්‍රවීණයාට අවසර. ඩොමිනික් චන්ද්‍රසාලි කියන්නේ වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ කාව්‍ය ක්ෂේත්‍රයේ චිත්‍ර නිර්මාණ ක්ෂේත්‍රයේ ගොඩක් අය දන්න කෙනෙක්. වෝල් ආර්ට්ස් කියන එක ලංකාවේ මම හිතන්නේ මෑතවදී ඉහළටම දියුණු කරගත්ත ඒ කලාව ප්‍රගුණ කරපු අපූර්ව කවියෙක්. චිත්‍රය සහ කවිය දෙකම මම හිතාම ඔහු ගැන ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා තිඹිරිගෙදර කලාගාරයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වුණේ ඩොමිනික් චන්ද්‍රසාලි. ඔහු අද
පිකාසෝ ගැලරිය කිට්ටුව ස්පාඤ්ඤේ පශ්චාත් උපාධිය හදාරනවා චිත්‍රකලාව සම්බන්ධයෙන්. ඔහු ඉතාම සුන්දර චිත්‍ර ශිල්පියෙක්, ඒ වගේම සුන්දර කවියෙක්. ඒ දෙකටම වැඩිය අති සුන්දර මිනිස්සෙක්. හිතේ කහටක් නැති අති සුන්දර මිනිස්සෙක්. මට මේ කවියට යන්න ඉස්සෙල්ලා තිඹිරි ගෙදර ගැනත් චුට්ටක් අහන්න හේතුණා. මොකද දැන් අපි දකිනවා මොකක්ද මේ වැඩේ, මොකක්ද මේ සංකල්පය, මොකක්ද මේ අදහස? තිඹිරි ගෙදර කියලා මම නම් කරේ මම අගනුවර පදිංචි වෙන්න ඉස්සෙල්ලා හදාගෙන හිටපු පුංචි ගෙදර වහලා ආවේ. ආපහු කිසියම් අවතැන්වීමක් වුණා වසර 3කට විතර පෙර. ඒ අවතැන්වීමේ සමාජ දේශපාලන සංකතනේ තමයි අපි වර්තමානයේ මේ මුහුණ දෙන්නේ. ඉතින් ඒකට මුහුණ දෙන්න මම කරපු දේ තමයි මම ඒක පුංචි කලාකාරයෙක් බවට පත් කරා. ඒකේ ඩොමිනික් චන්ද්‍රසාලි ඇතුළු ලංකාවේ චිත්‍ර ශිල්පීන් ගණනාවකගේ චිත්‍ර ඒකේ ප්‍රදර්ශනය කරන්න තියලා තියෙනවා. ඊට අමතරව පොඩි කුටියක් මේක ඇතුලේ කොරෝනා පැමිණි වෙලාවේ පාසල් පද්ධතියෙන් වැටුණා. ඇති හැකි ළමයි දෙමාපියන්ගේ ආධාරයෙන් පුද්ගලික අධ්‍යාපනය ලැබුවා දුරකථන පාවිච්චි කරලා. මේ මධ්‍යස්ථානයේ හරහා මම සෑහෙන උත්සාහ දරලා මිතුරන්ගෙන් උදව් අරගෙන ඒ දුරකථන පහසුව ගන්න නැති සෑහෙන පිළිතුරු දුරකථන ආරම්භ දීලා පුද්ගලික පන්ති වලට යන්න බැරි දරුවෝ විශාල පිරිසකට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න ගුරුවරුත් හොයාගෙන ඒක කරගෙන ආවා. දැනටත් යම් ප්‍රමාණයකට කරගෙන යනවා. ඊට අමතරව මාසිකව පොත්දොරට වැඩිම, එතකොට සාහිත්‍ය සංකතන, සමහර සමාජීය කාරණා, විවිධ වැඩමුළු, ළමින්ට චිත්‍ර වැඩමුළු, ඒ වගේ වැඩ ටිකක් කරගෙන යනවා. බොහොම අසීරුවෙන් තමයි කරගෙන යන්නේ. නමුත් පුංචි වැඩක් හැටියට ඒක දැනට කරගෙන යනවා. හොඳයි. ඉතින් තිඹිරි ගෙදර සංකල්පය තව තවත් වර්ධනය වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනකොට තිඹිරි ගෙදර ගැන මතක් කරන්න හිතුනේ. ඒ කටයුතු තාම හොඳින් සිදු වෙමින් යන බව අපි දකින නිසා අපි යමු කවියට. ඩොමිනික් චන්ද්‍රසාලි වසන්ත කීපයක් පසු කෙළෙමි කියන කවිය, ඒ කවිය ඇතුළත් වෙන්නේ කාලයේම සිතුවිල්ලක් වූ මිනිත්තුව කියන කවි පොතේ. ඒ පොතත් මීට වසර කීපයකට පෙර පළවෙච්ච පොත් වලින් සුවිශේෂ පොතක්. ඒකත් තමයි එකම තේමාවකට ලියවෙච්ච කාව්‍යාවලියක් තමයි පොතේම තියෙන්නේ. ඒ කියන්නේ කවි පන්ති තමයි තියෙන්නේ. නමුත් මේ වස්තු විෂය ගත්තොත් එහෙම එකම විෂයක්. ඒ කියන්නේ ප්‍රේමය. ප්‍රේමයේ පරාජය කියමුකෝ. එහෙම හිතුවත් කමන්නේ. හැබැයි මේක සුවිශේෂ කවි පොතක්. මට නිකන් අර සමහර පුෂ්කින්ගේ සමහර කවි මතක් වෙන අවස්ථා තියෙනවා කවි පොතේ. ඊටාම සුන්දර කවි පොතක්. චිත්‍ර රූප ගොඩාක් එක්තැන් කරපු තැන. ප්‍රේමය ගැන මේ වේදනාත්මක ස්වරයක් නෙමෙයි කියන්නේ. අපි දැන් ශෝකේ මధుරත්වය, වියෝගයේ සංයෝගය, එහෙම එකක් තියෙන මේ පොතේ මතු කරන. ඒ කියන්නේ වේදනීය අත්දැකීමක් රසයක් බවට පත් කරන හැටි. ඒ කියන්නේ යසෝදරාවත නම් ශෝකය කරුණ රසය බවට පත් කරනවා වගේ මේ චන්ද්‍රසාලිගේ මුළු ඒ කාව්‍යාවලියම හරි සුන්දරයි. ඒකෙන් මම මේ වසන්තය ගැන ලිවිච්ච කවිය තෝරගත්තා. වසන්ත සමය කියන එක අපි කාටත් ප්‍රබෝධජනක අවස්ථාවක්. විශේෂයෙන්ම යෞවන වයසේ, තරුණ වයසට වජිරටත් ඒ අත්දැකීම තියෙනවා, මටත් තියෙනවා. සමහර අයට වසන්තේ පහුවෙලා එන්නේ. වසන්තේ නිමා වෙලා පස්සේ ගිම්හාන සමය එනකොට ඒ වසන්තේ බලාපොරොත්තු වෙච්ච දේ එනවා. ඒ වුණාට තමයි වසන්ත සමයේ තිබිච්ච ප්‍රබෝධය නැති වෙන පුළුවන්. නමුත් පහුවෙලා හැම වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ කොහොම හරි මේ වසන්ත කීපයක් පහු කරපු කවියක් මේකේ තියෙන්නේ. ඉතින් ඉන්පසු වසන්ත කීපයක් පහු කළෙමි. නලල් තලයට රැලි නැගුණි. රට්ටු හිනස්සන ගස් මත වසරකට එක්වරක් පමණක් පිපෙන කුස්තුර මකා නැගුණු මල් වැහි පසුදින උදෑසන කිසි තුරු හිස මතක නොතිබිනි. බතික් සරමක් ඇඳගෙන ලෝකේ මහා මැවුම්කරු හිරු පවා අවරගිර ළඟ ගරා වැටුනි. සුවිශේෂ තැනක් මේක. මේ බතික් සරමක් ඇඳගෙන ලෝකේ මහා මැවුම්කරු හිරු පවා අවරගිර ළඟ ගරා වැටුනි. ඉතිහාස පොත්වල රජකථා නොවෙනස්ව හූණු සාත්තර ඉන්ටර්නෙට් එකෙන් බලන කාලයට ඔබින වාට්ටු සංකීර්ණවල ප්‍රේමයෙන් ආතුර වුණු ප්‍රේමයට අධිපති දෙවියන්ද බෙහෙත් පොලිමේ තුඬු දෙන තැන පොරකයි. ඉතින් ඉන්පසු වසන්ත කීපයක්ම පසු කෙලිමි. ස්ත්‍රීවාදී රේන්ද සාපු ළඟ, පුරුෂවාදී බාර් ළඟ ඉස්සර උන්නු ජෝඩු දෙකට කැඩී එකිනෙකාගේ විත්ති කුඩු වී තිබුණි. දොරින් දොර සැරිසරන හැර නොගිය තැනකින් අබ මිටක් සොයා ආ සුළඟට අපේ ඉපැරණි පියවර සටහා මුණ ගැසුනි. ඉතින් ඊටත් පසු වසන්ත කීපයක්ම පසු කළෙමි. ඇතරම ලෝකය ගැන, ජීවිතය ගැන කතා කරමින්, කල්පනා කරමින් නැවතිලා හිතන කවියෙක්. ඔහු ජීවිතය අපි කොච්චර වසන්ත කාල පහු කරනවද? ආයේ ඉම්හාන කාල ආවම ආයෙත් වසන්තය හොයමින් යනවා. ආයෙත් ඉම්හාන කාල එනවා. ඉතින් මම හිතන්නේ මේ ඔහුගේ අර වචන ඇස්සේ පුංචි උත්ප්‍රාස ගුණයකුත් දවටලා තියෙනවා. වජිර හොඳටම ඒක විඳලා තියෙනවා. මටත් වැඩි ඒ කවිය මට තේරෙන උත්ප්‍රාස ගුණය කියන්නේ හරියට හරි.
දැන් ප්‍රේමයේ ශෝකයක් බවට පත් වුණාට පස්සේ ඒකම නාටකීය විදියට උත්ප්‍රාස ජනක විදියට ප්‍රතිනිර්මාණය කරනවා නම් කවියෙක් ඔහු ඒ අත වශයෙන්ම කවියට යුක්තිය ඉෂ්ට කරා වෙනවා. එහෙම නැත්නම් මේක සමහරට වේදනාසරෙන්ම ඉවරනවා නම් ඒක විශිෂ්ට කවියක් වෙන්නේ නැහැ. දැන් මෙහෙම මේ විදිහට මේ ශෝකේ ආත්ම කරගත්ත කාව්‍ය, දෘශ්‍ය කාව්‍ය, ශ්‍රාව්‍ය කාව්‍ය, සිනමා ගීත බොහෝ නිර්මාණය වෙලා තියෙන ඉතිහාසෙ පුරාම. ඉතින් මේ ඩොමාගේ විශේෂත්වය ඩොමා කියලා කියන්නේ. ටිම්රාන්ට කියන්නේ ටිමා කියලා. ඒ රසික සමාජයේ ටිම්රාන්ට ටිමා කියනවා, ඩොමිනික්ට ඩොමා කියනවා. ඩොමා සහ ටිමා කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ හරි සියුම් කවියෙක්. මොකද සූක්ෂමාත්මතාව කියන එක. සූක්ෂමාත්මතාව කියන එක. ඕනනම් අත්දැකීමෙම නවත්තන්න තිබ්බ කවිය. එහෙම අත්දැකීමෙන් එහාට ගිහිල්ලා නව්‍ය අත්දැකීමක් බවට පත් කරන්න ඩොමා සමත් වෙනවා. හොඳයි. අපි පබාවතීට කවක් ගාලු පාරදිගේ හැලුනා සිනාසලු වගේ මේ කවි පොත් එක්ක හමු වුණු ඩොමිනික් චන්ද්‍රසාලේ කවියාව සිහිපත් කරලා යමු එහෙනම් 6 වෙනි කවියේ 6 වෙනි ගීතය. වසන්තයේ මල් කැකුලක් සේ හිනෙහි ඔබ සිටියා වසන්තයේ මල් පොකුරුනිලා ඔබ මා දෝතට ගෙනෙන තුරා මග බලමින් මා සිටියා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා අහස පොළොව ගිනියම් අව්වේ ගහකොළ මැලවෙන ගිම් ආනේ අහස පොළොව ගිනියම් අව්වේ ගහකොළ මැලවෙන ගිම් ආනේ අවසානයේ ඔබ ආවා ඔබ අතැවූ මල් එකිනෙක පරවී සුළගේ විසිරෙනුමා දුටුවා සුදගේ විසිරෙන ඒ මල් අතරින් ඔබගේ රුවමා දුටුවා ඔබගේ රුවමා දුටුවා
කෙනෙකුගේ ජීවිතේ වඩාත්ම කල්පනා කරලා සැලසුම් කරලා ගත කරන මොහොතවල් වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට එහෙම මතක් කරන්න වඩාත්ම කැමති මොන වෙලාවද කියලා ඇහුවයින් පස්සේ සමහර වෙලාවට කෙනෙක් පිළිතුරු දෙවි ජීවිතේ වෙනස් කරපුම මතකයක් ආයෙත් මතක් කරන්න කැමතියි කියලා. තවත් කෙනෙක් කියයි පාසල් මතකයක්. තවත් කෙනෙක් තමන්ගේ ජීවිතේ ආදරය ලැබුණු තැනක්. මෙහෙම මතක් කරනකොට බොහෝ කවියෝ කරන්නේ ඒ ස්මරණ ගුණයට ගලා යන්න ඉඩ දෙන එක. අපි යමු 7 වෙනි කවියට. ඒ වෙරළු සාක්කුව කවිය නඳුන් යසිත දසනායක කවියගේ ඔහුත් වර්තමාන පරපුරේ ඉන්න ඉතාම හොඳ කවියෙක්. කවි පොත් කීපයක්ම පළ කරලා තියෙනවා. ඔහු මේ අපේ මේ රටේ බොහොම ජනාදරයට පත්වෙච්ච සාහිත්‍ය මූලාශ්‍රයක් අවුරුදු 20කට 30කට කලින් ජනප්‍රිය අදටත් ඒ ජනප්‍රියත්වයේ තියෙන ඒ සාහිත්‍ය මූලාශ්‍රයම ස්පර්ශ කරලා ඔහු වෙනත් අත්දැකීමක් කවියට ගෙනලා තියෙනවා. ඒ කියන්නේ වෙරළු ගෙඩියක් තමන්ට තමන් ආදරය කරන කෙනෙකුට වෙරළු ගෙඩියක් දෙනවා. ওই වෙරළු ගෙඩිය දෙන එක අපි දන්නෝ ගොළු හදවත නවකතාවේ ආදරේ ප්‍රකාශ කිරීමක්. මේ වෙරළු ගෙඩිය තමහට කාටවත් දෙන්න බැරි වෙලා ඔය තාක්කුවක තිබිලා පස්සේ කාලේ හම්බෙන්නත් උනන් ඒක වෙරළු ඇටයක් බවට පත් වෙලා තියෙනවා. ඒතර අතීත මතකේ පිපිදිලා යනවා අතීත මතකේ. මේක කාටද දෙන්න ලැහැත්තුනේ දෙන්න බැරුණේයි කියලා එහෙම මතකයක් එනවා. අපි මුලින් කවිය කියවලා ඉමු. වෙරළු ඇටයක් තිබේ මගේ පරණ කලිසමක ඉස්කෝලේ කාලයක සාක්කුවේ ඉතිරි වුණා. මතකයේකි එය ඈත ඇඹුලකින් පිරී යන පාඩමකි එය අදත් මගේ හිත ගොළු කරන. ඉස්කෝලේ නොගිය දවසක නොකෑ වෙරළු ගෙඩියක් එය ඉස්කෝලේ ගෙන ගිය. ඉස්කෝලේ නොයන පාරේ අතු නැමී ගිය. ඉස්කෝලේ යන්නට පෙළඹ වූ ගසකි එය. ඇහිඳන් වැටුණු ඉදුණු ඒ වෙරළු ගෙඩි පොරකකා එකා පිට වැටි වැටි දනිමුනින් පරිස්සම් කරගත් වෙරළුවකි ඒ මහත්. ඇගේ යත තබන්නට මගේ ගොළු හදවතින්. වෙරළුවක ඒ ඇඹුල ඈ බාර නොගත්තිය. ඉන්පසුව ඒ වෙරළු ගසද මට මග හැරුණි. කිසිමදා සාක්කුවේ පැලණු වී ඉතිරි වී ඇට ගැහි පුස් හැදී ගියේ ඒ අමතකව. ඉන්පසුව ඈ බොහෝ වෙරළු කෑ බව තමයි. මා බොහෝ තැන්වලදී ඇසූ ඒ කරුණ නම් ගොළු හදවතේ තැනක අදත් මම නතර වී ඒ වෙරළු සාක්කුව වෙතේ බිමි ඇඹුලකින්. දැන් මේ යෞවනයාගේ ප්‍රේමය ප්‍රකාශ කිරීම සාර්ථක වෙලා නැහැ. වෙරළු ගෙඩිය දීම සිද්ධ වෙලා නැහැ. පස්සේ එයා ගොඩක් වෙරළු ගෙඩි කෑවා කියලාත් මේකේ කියවෙනවා. ඒතර මේක ඈත අත්දැකීමක් තමයි මේ මතකයට ගෙනල්ලා තියෙන්නේ. හැබැයි මේ මොහොත මේක බලපාලා තියෙන ගොළු හදවත නව කතාව. ඉතින් ඒතර ගොළු හදවත නව කතාව දැන් මම දැක කරුණාසේන ජයලත් මහත්තයාගේ පුතා සාකච්ඡාවකදී කියලා තියෙනවා අදටත් අවුරුද්දකට පොත් 3000ක් විකිනෙනවා කියලා. අදටත් පොත් 3000ක් වෙනවා. දැන් ප්‍රේමයේ පිළිබඳ යෞවන ප්‍රේමයේ පිළිබඳ පාසල් වියේ ප්‍රේමය ගැන ලියවෙච්ච මම හිතන්නේ ලංකාවේ බිහිවෙච්ච සොඳුරුම නවකතාව. සමහර විට ප්‍රේමයෙන් පරාජය වෙන තරුණියක් ගුළු හදවත කියවලා තිබ්බනම් ඛේද වාචකයකට යන්නේ නැතුව ඒක ඉවසගෙන දරාගෙන දෙන්නගේ සුහදකම දුරස්ත ආදරේ තියාගෙන ඉන්න තිබ්බා. හැබැයි ගොළු හදවත නොකියපු සමහර තරුණ තරුණියෝ ප්‍රේමයේ අහිමි වුණාම වෙනාතක් බලාගත්තාම සමහරට ඒක තමන් ඝාතනය කරගෙන නැත්නම් අනිකා ඝාතනය කරන මට්ටමට මනස දැන් රත්නපුරේ ජයතිලක කියන තරුණ දරුවා අවුරුදු 17 දී තමන්ගේ පාසලේ ගෑන් ළමයෙකුට ප්‍රේමය ප්‍රකාශ කරන්න ගිහිල්ලා අකමැති වුණා කියලා පීයක් අරන් ඉඳලා පීයෙන් ඇනලා මැරුවා. ඒ තරුණයා තාමත් හිරේ ඉන්නේ. තමට ඔහු ගොළු හදවත කියලා තිබ්බනම් ඒ පීයෙන් අයින් නැහැ. මොකද මට වෙච්ච දේ සුගතත් වෙලා තියෙනවා කියලා හිත හදා ගන්න තිබ්බා. අඬලා නිකා ඉන්න තිබ්බා. එහෙම නැත්නම් අඩු ගන්න මිල්ටන් මොනවච්චිගේ සින්දුවක් අහලා තිබ්බනම් යූරු තල ගංගා බැස යනවා මහද තල ඔබ ඉවතට යනවා. ඔයගේ සින්දු අහලා තිබ්බනම් සුන්දරත්වයෙන් පිරිසොඳුරුම තීනේ නෙත් දෙකෙන් අරන් යන වෙන සඳපානේ. එහෙම කලාශ්‍රයක් තිබ්බනම් තමයි යවුවේ චිත්තාවේග එකෙන් සමනේනොක් දැන් ප්‍රේමණියක් දැකින් වජිරටත් පාසල් යන කාලේ තියෙන ඇති මටත් තිබුණා. එහෙම අපිට මේ මුල්ම තමට කොළුඳුරු ප්‍රේමයේ අත්දැකීම් එහෙම තියෙනවා. තමට ඒවා ඒක මේ ඒ දෙපාර්ශ්වය එකඟ වෙලා ලොකු තැනකට යන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඒක ප්‍රථම ප්‍රේමයේ ප්‍රකාශ කිරීම කියන්නේ සුන්දර අත්දැකීමක්. එතකොට දැන් මේ අපි දන්නවා කරුණාසේන ජයලත් මහත්තයා කොරණ තාක්ෂිලාවේ. එතකොට ඩී.බී. කුරුපු මහත්තයා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙච්ච අපේ තාක්ෂිලාව ඉගෙන ගත්ත මහා සාහිත්‍යකාරයෙක්. ඒ ගොළු හදවතේ හැබැයි ප්‍රේමවන්තයා දැන් ජීවිතුන් අතර නැහැ. ප්‍රේමයේ අසාර්ථක වුණාට පස්සේ කාලේ වියපත් වෙලත් අවුරුදු 80 දීත් මේ කොල්ලු පිටියේ ඉන්න ඒ යව්වනිය වයසට ගිය යව්වනිය ඕස්ට්‍රේලියාවේ ඉන්න වයසට ගිය යව්වනියත් එක්ක ටෙලිෆෝන් එකකින් කතා කරලා තිනවා. කොළඹට ආවට පස්සේ හම්බෙලා තියෙනවා. ඒ පැරණි ප්‍රේමය ඒ වෙරළු ගෙඩියේදීම හරියට නොවුනට ඒ හිතේ ආදරේ ඒ දෙන්න වියපත් වෙලා පස්සේ කාලේ හම්බුනාම අර ආදරේ ඒ හැඟීම තිබුණා. ඉතින් ජයලත් මේ ත්‍රිකෝණේ හිටව මැදින් හිටව එක්කන කරුණාසේන ජයලත්
ඔහු ගොළුහදවත නවකතාව නිර්මාණය කළේ. ඉතින් මේ විදිහට අපිට මේ වර්තමානයේ තරුණ කවියෙක් කියන කවියක පවා අපිට අතීතයේ තියෙන මිහිරි මතකයක්, මිහිරි සුවඳක්, මිහිරි අත්දැකීමක් අය මතකයට කැඳනවා. හොඳයි. අපි කොහොමත් කැමති අතීතයට යන්න, අතීතෙන් මතක අහුලන්න, දැක දැකම සැනසෙන්න. අපිත් යමු දැන් වෙරළු ආයෙත් පැහිඳින්න. නුරුණු පුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා නුරුණු පුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා පවුරු බැඳගෙන සිතක වැජඹුණු රසවති නෑ කොයි ගියා රසවති නෑ කොයි ගියා අසිරිමත් ලෙස ඇඳුණු දේදුණු කළු වලාවෙන් යට වුණා මිහිරියාවිය අනේ දවසක ඔබේ හදවත ගොළු වුණා ඔබේ හදවත ගොළු
සුගත් තවමත් ආදරේ ආදරේ මම ආදරේ ගම්මි තවමත් ආදරේ ආදරේ කය ගොඩක් කලාවට විඩාවට පත් වනත් මනසින් දකින සැනසිලිදායක ලෝකයක් ඇති තැන ආදරේ උපදිනවා හදවත දළුලනවා. ඉතින් ආදරය කියල කියන්නේ එක තැනකට සීමා කරන්නට පුළුවන් ඒ වගේම යෞවනයට පමණක් රාමුගත කරන්නට පුළුවන් සිතුවිල්ලක් නෙවෙයි. ආදරය ප්‍රේමය හැම තැනම ජීවිතය පුරාම දැල්වෙනවා. අපිට ආදරේ දැනෙන තැන් බොහෝ තිබෙනවා. අද තිබිරියාගම බණ්ඩාර ප්‍රවීණයා කවි තෝරන කොට අපිට 8 වෙනි කවිය දැන් තෝරා දෙනවා. 8 වෙනි කවියට මම තෝරාගත්තේ ප්‍රසාද් දින්දිකගේ හිරුට වෙස් බඳ කියන කවි පොතේ කවියක් අත්තම්මාගේ ළමා ගීතේ. පුංචි උන් ඔය පෙර පාසල් වල එහෙම ගීත ගායනා කරන්න ගිහම වත්තට යන්නම් මලක් කඩන්නම් අම්මට දෙන්නම් දීලා වඳින්නම් ඔහොම අපි අහලා තියෙනවනේ. හැම ළමෙක්ම දැන් පුංචි දරුවෙකුට අපි කවියක් කියන්න කිව්වොත් ගීතයක් කියන්න කිව්වොත් මුලින්ම කියන දෙක තුනේ එකක් ඕක. එක ඕක කියනවා. එක හා හරියව ඔහොම කියනවනේ. එතකොට මේ වත්තට යන මලක් කඩන්නම් අම්මට දෙන්නම් දීලා වඳින්නම් කියන එක දැන් මේක සිද්ධිය ගත්තොත් එහෙම මලක් කඩලා අම්මට පූජා කරනවා අර බුදුන්ට පූජා කරනවා වගේ බොහොම සැහැල්ලුවෙන් සුන්දරව කරන දෙයක්. දැන් මේකටම ප්‍රතිරචනයක් කවියක් හැටියට ලියවිලා තියෙනවා ප්‍රසාද් දින්දික ලියලා තියෙන මේක ප්‍රතිරචනයක්. අර තිබිච්ච කවියෙම ප්‍රති අර්ථකථනයට ලක් කරනවා. ඒතර ලොකු සමාජ වෙනසක් එක්කලා තමයි මේ අලුතෙන් කවිය ලියවෙන්නේ. මේ කවිය මෙහෙමයි අත්තම්මගේ ළමා ගීතේ. උදේම නැගිටලා වත්තට යන්නම්. මල් වට්ටියකට මලක් කඩන්නම්. මුණුපුරාගේ සුදු අම්මට දෙන්නම්. බුදුන්ට යන එන ගමන් වදින්නම්. බුදුන්ට යන එන ගමන් වදින්නම්. අතින් කටින් බර පොත් ටික ගන්නම්. දරුවත් අරගෙන පාසල් යන්නම්. හවසට ඇවිදින් අකුරු ලියන්නම්. පැදුරට වැටලා ජයක් ලබන්නම්. මේ අත්තම්මගේ දෘෂ්ටි කෝණයෙන් මේක අත්තම්ම තමයි මේ කියන්නේ. අත්තම්ම කියනවා මේ යන්නේ ගමන්ලු එයා බුදුන් වදින්නේ. යන්න වෙලාවක් නෑ. එයාට මොකක්ද දන්නව වෙලා තියෙන්නේ? එයාට වෙලා තියෙන්නේ අතින් කටින් බර පොත්මලු එල්ලගෙන යන්න වෙලා තියෙනවා. මේ මුණුබුරන්ගේ එහෙම ඒගොල්ලෝ පන්ති වලට එක්ක යනවා. ඒතර වර්තමානයේ අපි දකිනවා මේ දැන් අපිට හම්බ වෙනවා අපේ වැඩිහිටි මිත්‍රෝ බස් එකේ පොඩි ළමෙක් එක්කලා යනවා. ඉතින් එයාගේ ළම යන්නේ මං අහන කොහෙද මේ යන්නේ මේ? ඉතින් මේ අපිට දැන් වැඩ විශ්‍රාම ගියාට දැන් තමයි වැඩ තියෙන්නේ කියලා. LLB. ඔව්. ළමයින්ගේ ළමයි බලන්න. LLB කරනවා. නීති උපදින කරාට LLB කරනවා. ඉතින් එතකොට මේ දැන් මේක හරි උත්ප්‍රාසයක්. කිරියම්ලා ගිරියත්තලා අර මළු වෙල්ලගෙන ඒතර සමහරට ඒ දරුවාගේ අම්මා තාත්තා වැඩට යනවා. ඉතින් වර්තමාන ජීවිතය ඇතුළේ දෙන්නෙක් වැඩ කරලා ජීවත් වෙන්න බැරි සමාජයකනේ අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ දෙන්නට විවේක යන්නේ ඉතින් ඒ හින්දා ගෙදර ඉන්න සමහරට ගෙදර අම්මා තාත්තා තියා ඉන්නේ ඒ වැඩේටමයි. වෙනවරකට නෙමෙයි. ඒ වැඩේටමයි. ළමයි බලන්න. එතකොට දැන් අත්තම්මට වෙලා තියෙන්නේ ඒක. ඉතින් අත්තම්මා කියන්නේ දැන් අත්තම්මගේ මුණ බැලුවොත් එම ඉතර දැන් කිරියම්ම කෙනෙකුගේ මුණ දකිනකොට අපි හරි සීදේවි සුන්දර හිනාවක් තියෙන්නේ. කිරියම්ම කෙනෙක් හිනා වෙනකොට හරිම අත්තම්මා හිනා වෙනකොට හරි සීදේවි සුන්දර හිනාවක්. මොකද උඟා බර හැල් වෙලා දරුවෝ හදලා ඒ බරේ නිදහස ඒගොල්ලන්ට පද පිට දිනවන දීලා මොන හරි කළා. දැන් මේගොල්ලෝ නිදහසෙන් ඉන්නේ. එතන මේ වෙලාව දැන් වැඩි දින මේගොල්ලන්ගේ නිදහස නැහැ. දැන් අර සීදේවි හිනාව දකින්නම් වෙන්නේ කිරියම්මලගේ කිරියත්තලගේ අත්තම්මලගේ. මොකද ඒගොල්ලන්ගේ මුණ බෙරි වෙලා දැන්. ඇයි ළමයි මුණු පුරෝම නිවිරි බලන්න වෙලා. ඉතින් ඒතකොට මේ දැන් මේක කදිම දෙයක් මේක අර ඒ කියන්නේ අපි හිතමු දැන් අපි හිතමු T.S. Eliot කියලා. T.S. Eliotගේ වෙස්ට්ලන්ඩ් මරු කතර කයිපත ගත්තොත් එහෙම පැරණි වන්දනා කවි ආකෘතිය අරගෙන වර්තමාන මේ ධනේශ්වර ජීවිතය ඇතුලේ මිනිසාගේ හුදකලා බව ප්‍රකාශ කරන ඔහු පැරණි ආකෘතිය පාවිච්චි කරන්නේ. වන්දනා ගමන් ගියපු කවිවල ආකෘතිය අරගෙන නූතන යුරෝපයේ ධනවාදයේ ආවට පස්සේ කාර්මික විප්ලවය ඇති වුණාට පස්සේ ඒ නොසන්සුන් ජීවිතය ආධ්‍යාත්මික හුදකලා බව ඔහු නිරූපණය කරන T.S. Eliot මරු කතර වෙස්ට්ලන්ඩ් කියන කාව්‍යයෙන්. ඒ වගේ මේක ලෝකේ තියෙන කාව්‍ය ධාරාවක්. දැන් කුමාරි හෙට්ටිආරච්චි ගත්තොත් එහෙම ඔහු හරි රුසියෙක් මේ වගේ වැඩවලට. දැන් කිඳුරු කතාව අරගෙන කිඳුරා ලගින්නේ බසෙට බොරැල්ලේ මකරා පසුම්බියේ පඩිදා විදිල්ලේ දෙදරා විදඹන රත් කිහිල්ලේ කිඳුරා පපුව පැලිලාගේ තොටිල්ලේ. ඒකට මේ දැන් කිඳුරාගේ පොකට් එක ගහලා බස් එකේදී. ගෙදර ඇවිල්ලා අඬාගෙන බුදියාගෙන ඉන්නවා. ඒ වගේ අර අතීත කතාව පුරාණෝක්තිය. පුරාණෝක්තියට නව අත්දැකීමකින් සමතික්‍රමණය කළා නව නිර්මාණයක් බඩපත් කරනවා.
දැන් මේ අපිත් මේ ළමින්ගේ කවිය ඉතින් පුරාණෝක්තියක් වගේ තමයි දැන් ඉතින් ඒ කියන්නේ වතර යන මලක් කඩන්න. දැන් මේ අත්තම්මට වෙලා තියෙන කතාව මේක මේ කියන්නේ අත්තම්මට මොකද වෙලා තින්නේ අන්තිමට. දැන් අතන දරුවාගේ සැහැල්ලුව දරුවටත් නැහැ. අනිත් පැත්තේ වැඩිහිටියාගේ සැහැල්ලුව වැඩිහිටියත් නැහැ. මේ වර්තමාන මේ රේස් එක ඇතුලේ දෙගොල්ලොම තුන්ගොල්ලොම මුණුපුරු මිනිපිරියෝ අපේ වයසේ ඉන්න අය මැදිවියේ ඉන්න අය සහ අපට වැඩිමහල් අය. ඒ තුන්ගොල්ලෝ පුදුම හිරවීමක් හිර වෙලා තියෙන්නේ. ඉතින් මේ පුංචි කවුලක් ඔබ කිව්වා වගේ පුංචි කවුලක් මේ අපේ ජීවිතේ දකින්න ඕන. ඒ කවුළුවෙන් ජීවිතය දකිමු විවිධ කතා මෝස්තර අපේ මනසේ අලවලා ලෝකේ රස පහස විවේකීව හොයලා දෙන්න අත්තම්මලාව සිරකාරයෝ වෙලා තියෙනවා. එයට ඔබද මමද අපි සියල්ලෝම වග කිව යුතු බව මතක් කරමින් 8 වෙනි කවියේ 8 වෙනි ගීතය අහන්නයි සැරසෙන්නේ. ඉබිගමනින් යන්නේ උදේම නාගෙන චීතෙ ඇඳගෙන ආච්චිමේ ඉන්නේ කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉබිගමනින් යන්නේ උදේම නාගෙන චීතෙ ඇඳගෙන ආච්චිමේ ලෝකය ගැන වඩාත් හොඳින් විමසුම් ඇසින් හොයා බලන කවියන්ගේ කවි එක්ක කවි 10ට ගී 10ක් වැඩසටහන හැඩවෙනවා. තිඹිරියාගම බණ්ඩාර කියලා කියන්නේ අපේ රටේ ප්‍රකට ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. ඒ වගේම කවිය එක්ක සාහිත්‍ය එක්ක කලාව එක්ක විචාරය එක්ක සහ රටේ යහපත් දේවල් ලියවෙන තැන් එක්ක නිතරම බැඳිලා ඉන්න නිර්මාණකරුවෙක්. එතුමන් තමයි අද කවි තෝරන්න අපිත් එක්ක ඉන්නේ. 9 වෙනි කවිය තෝරන්නයි දැන් අපි එන්නේ. 9 වෙනි කවියට මම තෝරාගත්තේ ලහිරු කරුණාරත්නගේ කවියක් නිරවුල.
ලහිරු ගැනත් යමක් කියන්න ඕනේ. ලහිරු අත වශයෙන් අලුත්ම පරම්පරාවේ කවියෙක් තමයි. ඔහුත් කවි පොත් කීපයක් පළ කරා. විශේෂයෙන්ම වර්තමානයේ අපි දකිනවා සාහිත්‍ය කතිකාවත්වල කවි ගැන සාකච්ඡා කරන මණ්ඩපවල ඈත විදුහල්වල මේ වැඩවලට සම්පත්දායකයෙක් හැටියටත් ඔහු නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔහු තියුණු නිරීක්ෂණ ශක්තියක් තියෙන කවියෙක්. ඔහුත් හරි අමුතු කවි තියෙනවා. දැන් අපි හිතමු දැන් සමු ගැනීමක් ප්‍රේමයෙන් වෙලුණු දෙන්නේ සමු ගන්නකොට සමහරට ඒ සමු ගැනීම වෙනස් විදිහකට අපි දන්න විදිහෙන්නේ වෙනස් විදිහට දකින්න පුළුවන්. කවියෙකුටත් එහෙම පුළුවන් දකින්න ඕන නම් සැබෑ ලෝකේ නොවන දෙයක් සැබෑ ලෝකේ සිදුවීම් අංශු මාත්‍රයක් අරගෙන ඒ විය යුත්තේ මෙහෙමයි කියලා ඕනනම් නිර්මාණයක් කරන්න පුළුවන්. විය යුත්තේ මෙහෙමයි කියලා. අපි දැන් කලාකරුවා කවියා කරන්නේ උදේ ඒ හැටියට විස්තර කිරීම නෙමෙයිනේ. සිදුවුණු දේම ඒ හැටියට විස්තර නොකර තමයි සිදුවීම් ඒකේ මාත්‍රයක් අරගෙන විය යුතු විදිහ මෙහෙමයි කියලා ඕනනම් කලාකරුවෙකුට නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් මේ කවිය නිරවුල කෙන කවිය මම කියන්නම්. හැම දෙයක්ම වෙනදා වගේම පිළිවෙලට ලස්සනට තිබුණා. මුළු ගේම අතුගා අස්කර සිනිදුවට තියලා ඇඳ රෙද්ද රැලි නැතුව හදලා මගේ ඇඳුම් හෝදලා නමලා ලියන මේසයත් පිළිවෙලක් කරලා ඩිංකියව නාවලා මල් පැලවලට හවස වතුරක් දාලා මගේ කෑමත් මේසෙට ඇරලා ලියුම් කඩදාහියක් එතන තියලා ඔයා යන්න ගිහින් තිබුණා. මට තියෙන ප්‍රශ්නේ ඔයා ගියේකම නෙමෙයි. මෙච්චරම ලස්සනට යන්නේ නැතුව ඔයාට තිබුණා මොකක් හරි අවුලක් කරලා යන්න. මොකක් හරි අවුලක් කරලා යන්න. ඉතින් දැන් ප්‍රේමයෙන් බැඳිච්ච දෙනෙක් සමහරට විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ සමහරට අපිට නොදැනීම පොඩි ගැටුම් එන්න පුළුවන්. මොකද මම කලිනුත් කියලා තියෙන දෙයක් මම නැවත කියන්න කැමතියි. විවාහ ජීවිතයේදී එක්වන දෙන්නේ කවදාකවත් හිතන්න හොඳ නැහැ අපි දෙන්න එක්කෙනෙක් කියලා. අපි දෙන්න එක්කෙනෙක් කියලා. අපි දෙන්න දෙන්නෙක් කියන හැඟීම හැම මොහොතෙම තියෙන්න ඕනේ. අපි දෙන්නගේ අදහස් වෙනස්. අපි දෙන්න හිතන පතන විදිය, අපි දෙන්න වැඩ කරන විදිය, අපි දෙන්නගේ චර්යා, අපි දෙන්නගේ ලෝක දැක්ම, අපි දෙන්නගේ දෘෂ්ටිවාදය, අපි දෙන්නගේ විදීම් පරිසරයේ විදීම් කවුළු සමාන නැහැ. අපි දෙකක් දෙන්නේ. හැබැයි මේ විවිධත්වය ඇතුලේ වෙනස්කම ඇතුලේ ඒක තේරුම් අරගෙන අපි ඒකට සතුටින් ජීවත් වෙන එක තමයි අපේ පෞල් ජීවිතය කියන හැඟීම ඒ දෙන්නෙක්ගේ හිතේ හදවතේ තියෙනවා නම් අවබෝධය තියෙනවා නම් හොඳට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මම වගේ නැත්තම් එයා වගේ නැත්තම් මම එතන පුංචි ගැටුම් එනවනම් එතකොට ඒක අත වශයෙන් ගැටුමෙන් තමයි ජීවත් වෙන්නේ. නමුත් ඒ තේරුම් ගැනීම හරි තේරුම් ගැනීම නැති හුඟක් තැන්වල ඛේදවාචක බවට පත් වෙන සමානලාට අපි දන්න හැටියට වර්තමානයේ බොහෝ වියදම් කරලා අර ෆොටෝ ඇතුළත් පොත තමයි ලක්ෂ 5-7 පොතක් ගහනවා. ඒ වෙලෙම මුද්‍රණය කරගන්න ඕනේ. තඩි පොතක් එකකින් ගැහුවොත් මිනිහෙක් මැරෙනවා. එහෙම විවාහ උත්සව වලින් පස්සේ ටික කාලෙකට පස්සේ අපි දන්නේ නැහැ සැලකිය යුතු 100%ක් වෙන්න දික් හදලා ටික කාලයක් යනකොට. ඒ කියන්නේ අර කොච්චර විචිත්‍ර විදිහට ලස්සනට මහා සාදයකින් එකතු වුණාට ජීවිත සාදයේදී අපි දෙන්නෙක් නේ කියන එක හැඟීම නැතුව අහම්බෙන් එකතු වුණ අයගේ සමහරට ජීවිත අසාර්ථක වෙනවා. දැන් මෙතන මේ කවිය හරි අමුතු කවියන්නේ. මේ දෙන්න මේ දැන් මෙයා දැන් මේ අපි තුන් දැන් පුරුෂයාගේ දෘෂ්ටි කෝණයෙන් මට හිතුවොත් මේක කාන්තාව ගිහිල්ලා. හැබැයි ගිහිල්ලා තියෙන්නේ හරි ලස්සනට ගෙදර කොබැටරි කරලා මල් වලට වතුර දාලා මේසෙ පිළියෙල කරලා ගෙදර ඉන්න පුරුෂන්ට කන්න දීලා හරි ලස්සන හැබැයි ලියුම් කැලලා ලියලා තියෙනවා. ඒතර දැන් මේ පුරුෂයාට හිතනවා එහෙම නැත්නම් මේ ඔහුට හිතනවා මේ මෙච්චර ලස්සනට පිළිවෙලගේ ඇයි පොඩ්ඩක් හරි මොකක් හරි ආරවුලක් වෙනසක් නැද්ද කියලා. ඒතකොට මම හිතනවා මේ දැන් මේ වියෝගය ඇතුලේ සංයෝගය තියෙනවා. මේ වෙබීම ඇතුලේ ආදරේ පටන් ගන්නවා. ඒතර මට මතක් වෙනවා අජිත් සිරිලකසේනගේ කවිය. අජිත් තිලකසේනගේ කවියක තියෙනවා දැන් දෙදෙනා වෙන් වෙලා පස්සේ කාලෙක බස් එකේ යනවා දකිනවා මේ හිටපු භාර්යාව තමන්ගේ දැන් කලින් හිටපු භාර්යාව වෙන් වෙච්ච භාර්යාව හිනාවක් ඇදිලා යන බස් එක ඇදලා යනකොට පොන්චි හිනාවකුත් අර බස් එක දිගම ඇදලා ගියා කියලා තියෙනවා. ඒතර මේ අර මං ආයෙත් ඔබට පෙම් කරනවද මන්දා කියලා කවිය මන්දා කවිය. මන්දා. එක තැනක බස් එකකට මේ පුංචි කවුසලක් තියෙනවා. එතකොට මේ දැන් මේ වියෝගයේ සංයෝගයක්ම තමයි. ඒතර මේ වෙන්වීම එකතු වීමක්ම තමයි. එක්වීමක්ම තමයි. ඒතර මේ තිලකසේන ඒ දැක්ක විදිහයි ජීවිතේ දිහා ලහිරු කරුණාන්තන් දකින්න විදිහයි මේ කවිය ඇතුළත් වෙන්නේ ගොළු වෙන තුරුළු කරගෙන කියන කවි පොතේ මට මතක හැටියට පහුගිය සන්තව කාව්‍ය විචාර තරඟාවලියේ ගොළු වෙන පොත ගැන ලියවිච්ච විචාරයත් හුඟක් ඉහළ ඉදිරියට ආව. කියන්නේ පොතත් හොඳයි විචාරෙත් හොඳයි. ඉතින් මේ ලහිරු මේ මෙහිම කතා කරන්න පුළුවන් අපූර්ව කවියෙක්.
හොඳයි අපි 9 වෙනි කවියේ 9 වෙනි ගීතය අහන්නට දැන් එකතු වෙමු. මෙදාතුර කඳුලට විවර දැස් පියන් පත් කවුළු අසා ලයි ගලාගිය සෙනෙහයේ සුව සිනා පිරු රන් දෙතොල පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට හොවා දෑතලයි බැඳ අවසන් ගමනට සුඳුරිය මට නොකියාම ගියා පලා කඳුළු කැට වැහෙත්දී මගේ දැස් අගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබේ මුව දොවතත් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවී මයි ඒ සුවඳින් එදා මෙදා තුර කඳුලට විවර වූ දැස් පියන් පත් කවුළු අසා දෑතලයි බැඳ අවසන් ගමනට සුඳුරිය මට නොකියාම ගියා අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ හියේ වේගෙන් අහස කුසට බැඳී ආදර ලෝකය හෙටත් තියේ ඒත් ඉතින් දැන්
ඔබ නැත ඇයි මේ ලොවමා තනිව ගියේ ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ එදා මෙදා තුර කඳුලට විවර දැස් පියන් පත් කවුළු අසා ලයි ගලාගිය සිනේහයේ සුර සිනා පෙරුම් රත් දෙතොල පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා දැතලයි බැඳි අවසන් ගමනට සොඳුරිය මට නොකී යාම ගියා බැලීමට හසුවන දේ සහ බලන ඇස කියල කියන්නේ දෙකටම තියුණු අවබෝධ ගුණයක් අවශ්‍යයි. බැලීමට අසුවන දේට බලන ඇසෙන් තියුණු වටිනාකමක් කවලා එය පාඨක ප්‍රේක්ෂක ග්‍රාහක සමූහයා වෙත තිලන කරන නිර්මාණකරුවන්ගේ නිර්මාණ විමසමින් අපි යන ගමනේ 10 වෙනි කවියටයි දැන් ඇවිත් ඉන්නේ. 10 වෙනි කවියට මම තෝරාගත්තේ සුවිශේෂ කවියෙකුගේ නිර්මාණයක් ලාල් හැගොඩ. ලාල් හැගොඩ මේ මුලින් ප්‍රකට වුණේ ඡායාරූප ක්ෂේත්‍රයේ ප්‍රවීණෙක් හැටියට, ඒ වගේම ඡායාරූප කලාව විශාල පිරිසකට උගන්වන ගුරුවරයෙක් හැටියට, ඒ වගේම විල්සන් හැගොඩ කියන කවියගේ සහ ඡායාරූප ශිල්පියාගේ පුතා හැටියට. විල්සනුත් ඉතාම විශිෂ්ට කවියෙක් කොළඹේ හිටපු ඡායාරූප ශිල්පියෙක්. ඉතින් මේ දැන් මේ කවිය තාත්තා කියන කවිය මම තෝරාගත්තේ. ඔහුගේ කවිපතක් මුලින් පළ වුණා මා මිනිසෙක් ඔබ ගඟක් නිසා. ඒ වන විට ඔහු කවි ලියමින් විවිධ රසිකයන්ට කවින්ට යවනවා, කියවන්න දෙනවා, බලන්න දෙනවා. අපටත් එහෙම ලැබිලා තියෙනවා. ඒ වගේම ඔහු කවි සියපත කියලා සංස්කරණ පොත් කීපයක් පළ කරා වසරින් වසර. ඒ කියන්නේ අලුත් කවියන්ගේ කවි එකතු කරලා. ඒ අතර මා මිනිසෙක් ඔබ ගඟක් නිසා කියන කවිපතාවට පස්සේ මේ අපි රසිකයෝ හැටියට හරි අන්තමන් දුන්නා මේ කොහෙන්ද මේ කවිකම ආවේ කියලා. ඒ වෙනකොට මම රාවේ පුවත්පතේ වැඩ කරේ විශේෂංගාංශේ. මා මිනිසෙක් ඔබ ගඟක් නිසා කෘතිය කියවලා බලලා පාඨකයන්ට ඒ ගැන තමන්ගේ ਵਿਚාරය වන්න කියලා අවස්ථාවක් දුන්නා. ඒතර අපූර්ව ਵਿਚාරයක් වා තරුණ ලේඛිකාවක් කාංචන අයරන්දති කියලා ලේඛිකාවක් ඒ ਵਿਚාරය තමයි අපි පළ කරේ හොඳම ਵਿਚාරය හැටියට. ඒ කියන්නේ අමුතු කවියක්. විශේෂ අනන්‍යතාවක් තියෙන කවියෙක්. ඡායාරූප ශිල්පියෙක් කැමරාවෙන් මනුෂ්‍ය ජීවිතය දිහා, ලෝකයේ දිහා, පරිසරය දිහා බලන විදිය බලපුවහම ඒකම මේ කවිය පැත්තට එල්ල වුණා වගේ හිතනවා. මේ තාත්තා කියන කවි තාත්තා කියලා ඡායාරූපයක් තියෙනවා ඔහුගේ. ඔහුගේ සුවිශේෂ ඡායාරූප අතරේ ඡායාරූප ප්‍රදර්ශන වලට තිබ්බ ඡායාරූප අතරේ තාත්තා කියලා ඡායාරූපයක් තියෙනවා. කළු සුදු ඡායාරූපයක්. විශාල උස ගහක් තියෙනවා. ඒ ගසට ටිකක් කිට්ටුවෙන් වගේ ඈතින් පේන මිනිස්සුවක් තියෙනවා, පියෙක් ඉන්නවා. ඒ තමයි තාත්තා ඡායාරූපය. දැන් මේ ඡායාරූපයෙන් කරපු දෙයම තවත් මානයකට තවත් විදිහකට මේ කවියෙන් ඔහු ඉෂ්ට කරලා තියෙනවා තාත්තා. අහස් කුසට වැද ඈතට දිස්වන යෝධ සිතුවමක්සේ විසල් ගසකි තැනි තලාවේ අකුණු ගසන විස වැස්සේ ගිනි ඇවිලෙන හිරු තාපයේ සඳ එළියේ මඳ පවනේ ගස එකසේ නැගී සිටි සදා හරිතපත් අතරේ සිනා සුපුෂ්පිත වූයේ පළ දරමින් ලෝ සත වෙත ගස එකසේ නැගී සිටි විහඟුන් කැදලි කර නිසිසේ සතොසින් පළ වැළද බුදිනේ පහරා යද්දී පත් අතරේ ගස එකසේ නැගී සිටි. දැන් මේ තාත්තා කියන සංකල්පය ගසක් ගැන කියනවා, තාත්තා ගැන තමයි කියවෙන්නේ. මේ ගසේ සිද්ධ වෙන දේවල්, ගසේ හැටි දැක්කම අහස් කුසට වැද අහස් උසර ගිහිල්ලා තියෙනවා. ඈතට පේනවා. යෝධ සිතුමක් වගේ පේන්නේ. තැනිතලාවේ තියෙන විශාල ගහක්. මේ ගහේ ස්වරූපය අකුණු ගහන විට විස වැහි වහිනකොට මහා මේ ගිනියම් මව්වේ වුණත් ඒ වගේම සඳේලිය මදපාන මේ සියල්ල මැද්දේ ගහ නොසෙල්ලී ඉන්නවා. ඒ ගහේ පත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. මාල් පිපෙන පුෂ්ප ඒ අතරේ කුරුල්ලෝ කැදලි දානවා. තමන්ට කුරුල්ලෝ
ඒ කටයුතු කරනකොට සමහරට ගහට හානිකර දේවල් වෙන්නත් පුළුවන්, සුබදායි දේවල් වෙන්නත් පුළුවන්. තාත්තා කෙනෙක් දරුවෝ හදනකොට සමහරට දරුවෝ මේ හරි ආදරෙන් හදලා ලස්සනට හදලා දරුවෝ සමහරට ඉගිල්ලලා ගියාම කුරුළු පැටව ඉගිල්ලලා ගියාම සමහරට තාත්තා අමතක වෙන්නත් පුළුවන්. ඒ වුණාට ගහ එම්මම තියෙනවා. ගහ එකසේ නැගී සිටි. ගහ එකසේ නැගී සිටි. කුරුල්ලෝ කැදලි බඳිනකොටත් ගහ සතුරු වෙන්න පුළුවන්. තමන්ගේ මල් පාත්‍ර ඵල එක්කලයි කුරුල්ලොත් ගැවසෙන්නේ පැටව. ඒ වගේ ඉගිලෙලා යනකොටත් ගහ නොසෙල්වි බලා සිටිනවා. එතකොට මේ තාත්තාගේ ගුණේ මහා ගසක ගුණයට ආරෝපණය කළා තමයි මේ කවිය මේක ලියලා තියෙන්නේ. එතකොට ලාල් හැගොඩගේ කවියා ජීවිතය දිහා බලනකොට කැමරාවයි පෑනයි දෙකම එක විදිහට සියුම් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම කවියා තමන්ගේ අර ඉන්ද්‍රිය ලෝකයෙන් අවට දකින්න විදියට අර හිත නතර වෙන තැන එක පාරටම කාචකෝණේ සටහන් කරගන්නවා. එතකොට කාචේ නවතින තැනයි හිත නවතින තැනයි දෙකම එකට අල්ලගන්න පුළුවන් නිර්මාණකරුවෙක් කියලා කියන්නේ ඔහු දුලබ නිර්මාණ ගුණයක් තියෙන කෙනෙක්. ඉතින් හැගොඩ නිර්මාණකරුවාගේ නිර්මාණ තුළින් අපි එය අත්විඳින ඔහු මම හිතන්නේ අර උපන් කවියෙක්. ඒ හැගොඩ පරම්පරාවෙන් දැන් අනුර හැගොඩ වගේ චරිත ඔහු ලන්ඩන් කවි සංග්‍රහය හරහා විශාල මෙහෙවරක් කරන කවියෙක්. ඉතින් අපි හැම කවියෙක්ටම ආදරය ගෞරවය පුද කරමින් ඒ විඳීම් හැම තැනින්ම අල්ලාගෙන යහපත් අතට පෙරලලා අපිට තිල්න කරන්නට අද කවි 10 හැඩරටා මවන්නට අපිත් එක්ක එකතු වුණු තිඹරියාගම බණ්ඩාර ආදරණීය හිතවතාට, ආදරණීය වැඩිහිටියාට, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාට, පුවත්පත් කලාවේදියාට අපේ ස්තුතිය, ගෞරවය, ආදරය කොට පිරිනමනවා. ආයිබෝන්. අදත් කවි 10ට ගී 10ක් වැඩසටහනේ සංගීතය ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවී සංගීත කණ්ඩායමෙන් ඉන්දුරාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය, විශාරද රුවින්ද සත්සර සහ සුදිනි සින්දවී වික්‍රමාරච්චි ගී ගායනට එකතුනේ. අපි ඔවුන්ට ස්තුතිය පළ කරමින් කවි 10ට ගී 10ක් වැඩසටහනේ 10 වෙනි කවියේ 10 වෙනි ගීතය අහමු. යානනීමා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා, ඔබේම පුතු වේවා. සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා. ශිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා. ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ නැහැ ඔබවන් පියවරු හමුවන්නේ. පියාණනීමා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා, ඔබේම පුතු වේවා.
ඇරගිය දවසේ ලොවම එරෙහිවී තනියුණු මොහොතේ හිතමිතුරන්මා ඇරගිය දවසේ ලොවම එරෙහිවී තනියුණු මොහොතේ ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ ඔබේ සිනී ගඟ නැත වියලෙන්නේ පියාණනීමා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු